හරි. එතකොට මේ අභ්‍යාසයේ ප්‍රාග්ධනයේ බැංකු ණය ණය හිමියෝ කියන තුනේ එකතුව 95000යි 3 ලක්ෂ පුතේ අනිත් පැත්ත එකතුවත් 5000යි 8යි 5යි 13යි 17යි 19යි ඉතිරි 3 ලක්ෂ 95000ට සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන කරලා යාල ඉදිරිපත් කරනවා ස්වරූපේ චුට්ටක් වෙනස් කරලා. වත්කම් දකුණු අත පැත්තේ වගකීම් සහ හිමිකම් වම් අත පැත්තේ කියලා. අප්‍රේල් මාසය තුල සිද්ධ වෙලා තියෙන ගනුදෙනු ඉදිරිපත් කරනවා 2017 අප්‍රේල් මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදු වී ඇත. ණය ගැති ලැබීමක් තියෙනවා, ණය හිමියන්ට ගෙවීමක් තියෙනවා. බැංකු ණය පොලි ගෙවීමක් තියෙනවා, ලීබඩු උපකරණ 112ක් ළමයි අවුරුද්දකට ශ්‍රේ කළා කියලා කියනවා. 18000ක තොග 23000කට ණයට, 25000ක තොග 28000කට මුදලට විකුණලා. 12000ක භාණ්ඩ ණයටද 10000ක භාණ්ඩ මුදලටද ගත්තලු. රුපියල් 12000ක කොමිස් ආදායමක් ලැබුණාලු. ණය ගැතියන්ගෙන් රුපියල් 2300ක මුදලක් නොලැබෙන බව තීරණය කරලා බොල් ණය විදිහට කපා හැරියලු. ගනුදෙනු කීපය ඉදිරිපත් කරන්නේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය සියලුම ගනුදෙනුන් පසු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නලු. ඒ කියන්නේ ලාභ ප්‍රකාශනය හදන්න ඕනි පුතේ අපි දන්නවා. අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය එකපාරින්ම හදන්න බෑ. හරි? අපි ලාභ ප්‍රකාශනයක් හදලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන එක සකස් කළ යුතු වෙන්නේ. එහෙනම් මේ ගනුදෙනු ටික අපි පළවෙනියටම ගිණුම් සමීකරණය යටතේ පහළටම පිළිවෙලට වාර්තා කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ ගනුදෙනු ටික ගිණුම් සමීකරණය යටතේ පහළට පිළිවෙලට වාර්තා කරලා අපි ඒවයි අවසාන ශේෂයන් තමයි ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අරගෙන යන්නේ. නම් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න කියන ලාභ ප්‍රකාශනයක් හදන්න කියන අභ්‍යාසයක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගැලපෙන සමීකරණයක් විවෘත කර ගන්නවා. සරලවම සමීකරණය විවෘත කරන්න බෑ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. චුට්ටක් දියුණු වුණාම ඔයා ගණන් හදලා ප්‍රැක්ටිස් වුණාම ඒ සමීකරණයනුත් වාර්තා කරලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සමහර ගණන් වල ඍජුවම කියනවා මේ සමීකරණය දාන්න මේ විදිහට හදන්න කියලා අපි ඒවටත් හුරු වෙමු පස්සේ. එතකොට මේ ව්‍යාපාර ආයතනයේ අපි ගත්තොත් එහෙම අපි හැමදාම සමීකරණය කතා කරේ පුතේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් නැත්නම් වගකීම් ධන හිමිකම් කියලා. මම පළවෙනියට සමීකරණය විවෘත කර ගන්නවා ගනුදෙනු වාර්තා කරන්න ඕන නිසා මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිහා බලාගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පුතේ වත්කම් පැත්තේ තියෙනවා ලීබඩු තියෙනවා එකතු කිරීම තොගය තියෙනවා තොගය එකතු කිරීම ණය ගැතියු තියෙනවා ණය ගැති එකතු කිරීම මුදල් මම අර දෙකම එකතු කරලා ගන්නවා මුදල් බැංකු දෙකම එකයි කියලා මුදල් සමානයි බැංකු ණය ධන ණය හිමි ධන ප්‍රාග්ධනය කියලා. පුතේ දාන්න අභ්‍යාසංක 20 කියලා. 20 වෙනි අභ්‍යාසය හදන්නේ මේ අර්ථයේ ගනුදෙනු වාර්තා කරන්න. විවෘත කරන්න තමයි සමීකරණය තනි පේලියකට විවෘත කරන්න. ලීබඩු ධන, තොගය ධන, ණය ගැති ධන මුදල් සමානයි බැංකු ණය ධන, ණය හිමි ධන ප්‍රාග්ධනය කියලා. ගිණුම් කරන සමීකරණය විවෘත කරගන්න තනි පේලියට CR පුතේ ලීබඩු එකතු කිරීම තොගය එකතු කිරීම ණය ගැතියෝ එකතු කිරීම මුදල් සමානයි බැංකු ණය එකතු කිරීම ණය හිමියෝ එකතු කිරීම ප්‍රාග්ධනය කියලා. ගිණුම් කරන සමීකරණය විවෘත කරගත් පුතාලා ඊට පස්සේ දාන පුතේ ආරම්භක ශේෂයන් සමීකරණයේ ටියුට් එකේ තියනවා දීලා ලීබඩු සහ උපකරණ ලක්ෂ 2යිලු. අපි දාගමු වටිනාකම ඊට පස්සේ ලීබඩු උපකරණ යටතේ දාගන්න රුපියල් ලක්ෂ 2යි වටිනාකම දානවා මම ලක්ෂ 2 එකතු කිරීම තොගය පුතේ රුපියල් 80000යි එකතු කිරීම ණය ගැතියු රුපියල් 50000යි එකතු කිරීම මුදල් බැංකු එකතු කරලා ගන්න ළමයි 65000යි කියලා. මුදල් සහ බැංකු එකතු කරලා ගමු පුතේ අපි වර්තමානයේ මුදල් බැංකු කියලා කියන්නේ එකක්. අපි ඒකට කියන්නේ මුදල් කියලා 65000යි. බැංකු ණය දාන පුතේ රුපියල් 50000යි මේ ශේෂ ඉදිරිපත් කරන පුතාට ණය හිමියෝ දා ගන්න 45000යි. ප්‍රාග්ධනය ළමයි ආරම්භක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 3යි කියලා. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 3ක ප්‍රමාණයක්. ඔන්න අපිට ගිණුම් කරන සමීකරණය ඉදිරිපත් කරා.
ඒ සමීකරණයට අනුව අපි වටිනාකම් ටිකක් දාගත්ත ආරම්භක ශේෂයන් විදිහට ලී බඩු ලක්ෂ 2යි, තොගය රුපියල් 80000යි, ණය ගැතිය රුපියල් 50000යි, මුදල් රුපියල් 65000 සමානයි බැංකු ණය ණය හිමි ප්‍රාග්ධනය කියලා. පුතේ එකතු කරලා බැලුවොතින් මේ වත්කම් ටිකේ එකතුව සමාන ලකුණු ගාවට එනකම් හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන වෙන්න ඕනි. අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න. 1 2 3 4 5 6 7යි. ගණුදුණු 8ක් වාර්තා කරන්න එක ගණුදිනු දෙකක් වෙලා තිබ්බා. සා රූල් 12ක් විතර පහළට තියන්න පුතේ. ගණුදිනු වාර්තා කරන්න රූල් 12ක් විතර පහළට තියලා අපි විවෘත කරමු ලාභ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන ප්‍රකාශයන්. ලාභ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. 2017 අප්‍රේල් මාසයේට ලක්ෂාන්ගේ ව්‍යාපාරය. මම විවෘත කරන ලාභ අලාභ ප්‍රකාශනය ලක්ෂාන් ව්‍යාපාරය ලක්ෂාන් රූල් 12ක් විතර තියලා ලක්ෂාන් ව්‍යාපාරය 2017 අප්‍රේල් මාසයට ලාභ වූ අලාභ ප්‍රකාශය කියලා. ලක්ෂාන් ව්‍යාපාරය 2017 අප්‍රේල් මාසයට ලාභ වූ අලාභ ප්‍රකාශනයක්. මතකයි පුතාට අපි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා මේ ලාභ අලාභ ප්‍රකාශනය සකස් කළේ. විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය. ඊට පස්සේ ළම අපි දල ලාභය ගත්තා. ඊට පස්සේ අපි දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා වියදම් ටික අඩු කරලා සුද්ධ ලාභය ගණනය කරගත්තා. මෙන්න මෙහෙම. ලාභ අලාභ ප්‍රකාශනයක් විවෘත කර ගන්න. පුතේ මූල්‍ය ප්‍රකාශන හදනකොට ලාභ ලාභ ප්‍රකාශනයක් සකස් කිරීම ඕනි වෙනවා. නැත්නම් අපි දන්නේ නැහැ ලාභය කීයද කියලා. හරිද? ඊට පස්සේ අපි මේක ලියමු උඩින්ම විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය වරහණක් දානවා මම දල ලාභය එකතු කිරීම වෙනත් ආදායම් ඉඳ තියලා අඩු කිරීම වියදම් කියලා. අපි සුද්ධ ලාභය පස්සේ ගණනය කරගමු. අඩු කරලා වියදම් ටික පස්සේ පුතේ සුද්ධ ලාභය අපිට ගණනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ලක්ෂාන් ව්‍යාපාරය 2017 4:30 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මම චුට්ටක් පුංචිට හදන්නම් මට ඉඩ මදි නැත්තම් බෝඩ් එකේ වැඩ කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් විවෘත කරන්න. උඩින්ම දාන පුතේ ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් අපි යටින් ඉරක් ගැහුවා. එකයි තියෙන ලී බඩු විතරයි. රූල් දෙකක් තියලා ජංගම වත්කම් ඒකට රූල් 4ක් තියලා අපි සමාන කරමු මේක මුළු වත්කම් වලට. ඊට පස්සේ පුතේ ආරම්භක ප්‍රාග්ධනය එකතු කිරීම සුද්ධ ලාභය රූල් 3-4ක් තියලා ජංගම නොවන වගකීම් එකයි තියෙන බැංකු ණය ඊට පස්සේ රූල් දෙකක් තියලා ජංගම වගකීම් කියලා. හරි. ඔන්න ඔහම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ ලාභ ලාභ ප්‍රකාශනය විවෘත කරන්න. අපි මේ කතා කරන ගිණුම් සමීකරණයට පහළින් ලාභ ලාභ ප්‍රකාශනය ඊට පස්සේ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය විවෘත කරගන්න. මේකේ ඉන්කම් සහ වගකීම් වල එකතුව අපි මුළු හිමිකම් සහ වගකීම් කියලා අවසානයේදී වාර්තා කරනවා.
ආකෘතීන් විවෘත කරන්න ටක් ගාලා. අභ්‍යාසයට අදාළව ගිණුම් කරන සමීකරණය අපි උඩින්ම දානවා. පුතේ ඊට පස්සේ අපි මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය විවෘත කරගන්නවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි විවෘත කරගන්නවා. දැන් මේ ගිණුම් කරන සමීකරණයේ ගනුදෙනු වාර්තා කරලා ඒවයි අවසාන එකතු අපි පහලට අරගෙන අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමාන කරන්න තමයි උත්සාහයක් දරන්නේ. දැන් ගණන් බැලන්ස් වෙනවා. අපි ගිය සතියේ කතා කළා අපි හදපු ගණන් සමාන වුණා. ඒ කියන්නේ සුද්ධ ලාභයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාපු ගමන් පුතේ වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන කරගන්න අපිට හැකියාව ලැබුණා. එහෙනම් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ ලාභ ප්‍රකාශනය හදනවත් එක්කම අපි මේ ගනුදෙනු සමීකරණය යටතේ වාර්තා කරන්න ඉගෙන ගත්තා. ගිණුම් කරන සමීකරණය තමයි මාතෘකාව, මූල්‍ය ප්‍රකාශන තමයි පුතේ ඒකත් එක්ක මේ සකස් කරන්න යන්නේ. ගිණුම් කරන සමීකරණයත් එක්කලා ව්‍යාපාරික කර ඇල්මක් දක්වන පාර්ශවයන්ට ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශන අපිට සකස් කරගන්න හැකියාවක් තියෙනවා එහෙනම්. බලන්න ආරම්භක ශේෂ දාගත්තා ලක්ෂාන්ගේ ව්‍යාපාරේ ලීබඩු උපකරණ ලක්ෂ 2යි, තොගය රුපියල් 80000යි, ණය ගැතියු 50000යි, මුදල් පුතේ බැංකුත් එක්ක එකතු කරලා ගන්න කිව්වා. එකතුව ගත්තා 65000යි, බැංකු ණය 50000යි, ණය හිමියෝ 45000යි, ප්‍රාග්ධනය ලක්ෂ 3යි කියලා. ණය ගැතියන්ගෙන් රුපියල් 12000ක් මුදල් ලැබුණලු. පළවෙනි ගනුදෙනුව පුතේ. එතකොට ණය ගැතියු අඩු වෙනවා රුපියල් 12000යි, මුදල් වැඩි වෙනවා රුපියල් 12000යි කියලා. මෙන්න ණය ගැති ලැබීම. පුතේ ණය ගැතියන්ගේ ශේෂය අඩු කරන්න රුපියල් 12000ක්, මුදල් ශේෂය වැඩි කරන්න රුපියල් 12000ක ප්‍රමාණය. ණය ගැතියන්ගෙන් ව්‍යාපාරයට මුදල් ලැබෙනකොට ණය ගැතිවත්කම අඩු වෙනවා, මුදල්වත්කම වැඩි වෙනවා. ණය ගැතියු අඩු කරන්න රුපියල් 12000යි, මුදල් වැඩි කරන්න ළමයි රුපියල් 12000ක ප්‍රමාණය. පුතේ මේ ණය ගැති ලැබීමක් කියන්නේ ආදායමක් නෙමෙයිනේ, මුදල් ලැබීමක්නේ. එහින්දා මේක ලාභ ප්‍රකාශනට යන්නේ නැති එකක්. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා කියලා ලාභ හෝ අලාභ ප්‍රකාශනට යන්නේ නැහැ. ණය ගැති ලැබීම කියන්නේ මුදල් ලැබීමක් මිසක් ආදායමක් නෙමෙයි. ණයට විකුණන වෙලාවේ තමයි ආදායම බිහි වෙන්නේ. ණයට විකුණනා කියලා නැහැ. මේ ගිය මාසේ ආදායමකට අදාළව මේ මාසේ මුදල් ලැබීමක් වෙන්නේ නැති. මුදල් ලැබෙන වෙලාවේ මේ පුතේ ආදායම හඳුනගත්තේ ණයට විකිණීම සිද්ධ වෙන වෙලාවේ. 2. ණය හිමියන්ට රුපියල් 8000ක් චෙක් පතකින් ගෙව්වලු. එතකොට මේ මුදල් ශේෂය අඩු වෙනවා පුතේ රුපියල් 8000යි, ණය හිමි ශේෂය අඩු වෙනවා රුපියල් 8000යි කියලා. මුදල් අඩු කරන්න රුපියල් 8000ක්, ණය හිමියෝ අඩු කරන්න රුපියල් 8000ක ප්‍රමාණයක්. ණය හිමියන්ට චෙක් පතකින් හරි මුදලින් හරි ගෙවනකොට ව්‍යාපාරයේ මුදල් බැංකු එකයි කියලා සලකපු නිසා මුදල් බැංකු ශේෂය අඩු වෙනවා. ණය හිමි ශේෂය පුතේ අඩු වෙලා යනවා රුපියල් 8000ක්. ණය හිමියන්ට ගෙවීම කියන්නේ පුතේ වියදමක් නෙමෙයි, මුදල් ගලාගෙන යාමක් එළියට. ඒක නිසා ඒකත් මේ ලාභ අලාභ ප්‍රකාශනයට යන්නේ නැහැ. එහෙනම් ණය ගැති ලැබීම් යන්නේ නැහැ, ණය හිමි ගෙවීම මේකට යන්නේ නැහැ. ඒවා ආදායම් වියදම් නොවන නිසා. හරිද? 3. බැංකු ණය සඳහා පොලිය 6000ක් ගෙව්වලු. පුතේ ණය පොලිය 6000ක් ගෙවලා කියනවා මුදල් අඩු කරන්න රුපියල් 6000යි, ප්‍රාග්ධනය අඩු කරන්න පුතේ රුපියල් 6000ක්. ණය පොලිය කියන්නේ වියදමක් ළමයි. මුදල් අඩු වෙනවා රුපියල් 6000ක්, ප්‍රාග්ධනය අඩු වෙනවා රුපියල් 6000ක ප්‍රමාණයක්. බැංකු ණය සඳහා පොලිය ලෙස 6000ක් ගෙව්වලු. අපිට විශේෂයෙන් කියන්නේ මේ 6000 ගෙවන්නේ කොච්චර කාලයකටද කියලා. එහෙනම් අපි ප්‍රධාන උපකල්පනට යනවා මෙතනදී. මේ 6000 ගෙවන්නේ අප්‍රේල් මාසයට තමයි කියලා. අපි දන්නේ නැහැ නැත්තම්. අපිට හිතන්න බෑනේ අවුරුද්දකට ගෙවුවා කියලා. අපි උපකල්පනයක් කරනවා පුතේ මේ රුපියල් 6000 ගෙවන්නේ අප්‍රේල් මාසයේ සඳහා කියලා. ඒතර අප්‍රේල් මාසය තුල අප්‍රේල් මාසයේ සඳහා රුපියල් 6000ක් ණය පොලිය ගෙවලා. ණය පොලිය කියන්නේ අප්‍රේල් මාසයේ තුල ගෙවපු අප්‍රේල් මාසයට අදාළ වියදම. ඒක දාන පුතේ ලාභ ප්‍රකාශනයේ වියදම් වල ණය පොලිය කියලා මේ මාසයට අදාළ වියදමක් නිසා රුපියල් 6000යි කියලා. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් වල දාගන්න ළමයි ණය පොලිය කියලා රුපියල් 6000ක ප්‍රමාණය. ණය පොලිය කියන්නේ මේ මාසයේ වියදම කියලා අපි හිතුවා. ගාණි කිව්වේ නැති වුණත් අපි හිතුවා අප්‍රේල් මාසයේ තොරතුරු දෙද්දී ණය පොලිය කිව්වා කියද්දී මේ ණය පොලිය අප්‍රේල් මාසයට අදාළ වුණා කියලා.
ලී බඩු සහ උපකරණ 112ක් වාර්ෂිකව ෂය කළාලු. පුතේ අපි හදන්නේ කොච්චර කාලයකටද? එක මාසයකට, අප්‍රේල් මාසයකට. හැබැයි ෂය ප්‍රතිශතය දෙන්නේ කොච්චර කාලයකටද? අවුරුද්දකට. එහෙනම් අපි ලී බඩු වල මාසයක ෂය ගණනය කරගන්න ඕන. පෙර වැඩවල ගණනය කරන්න පුතේ පහලින් ලී බඩු මාසික ෂය කියලා. ලී බඩු මාසික ෂය සමානයි එක මාසයක ෂය පුතේ. ලී බඩු වල පිරිවැය තියෙනවා රුපියල් ලක්ෂ 2යි. මට ඉඩමදින්ද පහලින් ලක්ෂ 2යි. අවුරුද්දක ෂය අනුපාතයේ 12යි නම් 12න් මාස එකකට බලන්න. කියන්න පුතේ කීය දෙන්නේ කියලා. 0.2යි 12ට 12 කැපුණා. අප්‍රේල් මාසයේ ලී බඩු වල ෂය වියදම වෙනවා රුපියල් 2000යි කියලා. අප්‍රේල් මාසයේ ලී බඩු වල ෂය වියදම වෙනවා පුතේ රුපියල් 2000ක ප්‍රමාණය. අප්‍රේල් මාසයේ ලී බඩු ෂය වෙන්නේ අවුරුද්දකට 112යිලු. එහෙනම් මාසයකට 101යිනේ. ඒ එක තමයි එන්නේ රුපියල් 2000යි කියලා. එතකොට ලී බඩු වලින් අඩු කරන්න පුතේ රුපියල් 2000ක ප්‍රමාණයක් ලී බඩු ෂය වෙනකොට අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු කරන්න රුපියල් 2000ක ප්‍රමාණය. ලී බඩු වල වටිනාකම අඩු වෙනවා රුපියල් 2000යි. ප්‍රාග්ධනය අඩු වෙනවා. ෂය කියන්නේ වියදමක්. අපි දන්නවා පුතේ ආදායම් වියදම් ගැනිලි අමතර ප්‍රාග්ධනය. මේ ප්‍රාග්ධන තීරුව යටතේ වාර්තා වෙනවා. ෂය කියන්නේ වියදමක් නිසා මුදල් ප්‍රවාහයක් නොවන වියදමක් තමයි. ෂය වෙන වියදම් වගේ ලාච්චුවෙන් සල්ලි අඩු වෙන්නේ නැහැ. ස්ථාවර වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙන. එහෙනම් ෂය කියන්නේ වියදමක් රුපියල් 2000යි. ලාභ ප්‍රකාශනයේ දාන පුතේ වියදම් වල ලී බඩු ෂය කියලා රුපියල් 2000ක ප්‍රමාණය. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ඒකම දාගන්න ලී බඩු ෂය කියලා රුපියල් 2000ක ප්‍රමාණය. ගණනය කිරීම පෙර වැඩවල හදාගන්න එක මාසයක ෂය තමයි වාර්තා කරන්නේ. මොකද එක මාසයක ලාභය තමයි හොයන්න යන්නේ පුතේ. රුපියල් 18000ක භාණ්ඩ 23000කට ණයට විකුණනවාලු. 18000ක තොග අඩු වෙනවා ළමයි 18000යි. ණයට විකුණනකොට ණය ගැතියු වැඩි වෙනවා 23000යි. ලාභය නිසා පුතේ ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 5000යි කියලා. 18000ක තොග විකුණනවා 23000කට. මේ තියෙන්නේ විකුණුම් පිරිවැය. මේ තියෙන්නේ විකුණුම් ආදායම. එතකොට 18000යි විකුණුම් වල පිරිවැය 23000යි විකුණුම් ආදායම ණයට. පුතේ ඒකෙම කියනවා 25000ක තොග 28000කට මුදලට විකුණනවා. ඒ කියන්නේ 25000ක තොග අඩු වෙනවා මුදල් වැඩි වෙනවා 28000ක ප්‍රමාණයක්. මුදල් වැඩි වෙන්නේ පුතේ රුපියල් 28000ක ප්‍රමාණයක්. 25000ක තොගයක් 28000කට මුදලට විකුණනහම ලාභය නිසා ආයිමත් ප්‍රාග්ධනය වැඩි වෙනවා 3000යි කියලා. ලාභය නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා ළමයි රුපියල් 3000ක ප්‍රමාණය. 25000ක තොග 28000කට මුදලට ලාභය නිසා හිමිකම වැඩි වෙනවා. 18000ක තොග 23000කට ණයට ලාභය නිසා පුතේ හිමිකම වැඩි වෙනවා. මම මේකත් දානවා පෙර වැඩවල විකුණුම් පිරිවැය 25000යි විකුණුම් 28000යි කියලා. මොකද එකතුව ලාභ ප්‍රකාශනයට ගන්න ඕනි නිසා අන්තිමේදී. 12000ක භාණ්ඩ ණයටද 10000ක භාණ්ඩ මුදලටද ගත්තලු. පුතේ එතකොට ගත්ත මුළු ප්‍රමාණය කීයද? 12000ක ඒවා ණයට ගත්තලු 10000ක ඒවා මුදලට ගත්තලු. ගත්තු මුළු ප්‍රමාණය කීයද ළමයි? 12000යි 10000යි 22000ක තොගයක් අරගෙන තියෙනවා. තොගය මම වැඩි කරනවා පුතේ 22000යි කියලා. 22000ක තොගයක් ගන්නකොට 12000ක භාණ්ඩ ණයට ණය ගැති තොගේ වැඩි වෙනවා. ණය හිමි වැඩි වෙනවා පුතේ රුපියල් 12000ක් ණයට ගත්තාම. ණය හිමි වැඩි වෙනවා රුපියල් 12000යි. මුදලට ගත්තාම මුදල් අඩු වෙනවා රුපියල් 10000යි කියලා. මෙන්න පුතේ 22000ක තොගේ ගත්තු විදිය. 10000ක් සල්ලි දෙනවා 12000ක් ණය වෙනවා. අපි තොගේ ගන්නවා රුපියල් 22000ක ප්‍රමාණය. අපි ඒක දාන්නේ නෑ ලාභ ප්‍රකාශනයේට. තොග මිලදී ගත්තට අපි ඒකේ විකුණුම් පිරිවැය වෙනමම ගණනය කරන නිසා. 12000ක කොමිස් ආදායමක් මුදලින් ලැබුණලු. මුදල් වැඩි වෙනවා පුතේ රුපියල් 12000යි. ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 12000යි. ආදායමක් මේ මාසය තුල ලැබිලා තියෙන කොමිස් ආදායම රුපියල් 12000යි.
ලාභ අලාභ ප්‍රකාශනයේ දාන පුතේ වෙනත් ආදායම් වල කොමිස් ආදායම් කියලා කොමිස් ආදායම් රුපියල් 12000යි කියලා. කොමිස් ආදායම් රුපියල් 12000ක ප්‍රමාණය. 12000ක් කොමිස් ආදායම් මුදලින් ලැබුණාම මුදල් වැඩි වෙලා හිමිකම නැත්නම් ප්‍රාග්ධනය වැඩි වුණා. ඒක මේ මාසේ ලාභේ වැඩි වෙන්න බලපානවා වෙනත් ආදායම් වල දානවා කොමිස් ආදායම් කියලා. ණයගැතියන්ගෙන් 2300ක් නොලැබෙනවා කියලා තීරණය කරලා බුල් ණය විදිහට කපා හරිනවලු. පුතේ ණයගැති ශේෂය අඩු කරන්න රුපියල් 2300යි ප්‍රාග්ධනය අඩු කරන්න රුපියල් 2300ක ප්‍රමාණය. ණයගැතිය අඩු වෙනවා 2300යි ප්‍රාග්ධනය අඩු වෙනවා රුපියල් 2300යි. ළමයි ප්‍රාග්ධනය අඩු වෙන්නේ වියදමක් නිසා. ණයගැතියන්ගෙන් නොලැබෙන ණය වලට අපි කියන්නේ බුල් ණය කියලා. එහෙනම් ලාභ ප්‍රකාශනයේ වියදම් වල දාගන්න පුතේ බුල් ණය කියලා රුපියල් 2300ක ප්‍රමාණයක්. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දාගන්න ළමයි වියදම් වල බුල් ණය කියලා රුපියල් 2300ක ප්‍රමාණය. රුපියල් 2300යි කියලා. හරිද? අපි මේ ගාන ගත්තොතින් එහෙම අපි පළවෙනියටම කරේ පුතේ ආරම්භක ශේෂ ටික ගානේ හැටියටම දාගත්තා. සමහර ගණන් වල පුතේ ප්‍රාග්ධනය දෙන්නේ නැහැ. සමහර ගණන් වල මේ ලක්ෂ 3ක ප්‍රාග්ධනය අපිට ඉදිරිපත් කරන්නේ නැහැ. හරිද? එතකොට අපි කරන්නේ මේ ප්‍රාග්ධනය හොයා ගන්න ඕනේ. ප්‍රාග්ධනය හොයාගන්නේ මෙන්න මේ වත්කම් ටික ඔක්කොම එකතු කරලා මෙන්න මේ වගකීම් දෙක අඩු කරලා ලක්ෂ 3 හොයාගන්න වෙන ගණන් තියෙනවා. හරිද? මේ ගානේ අපිට ප්‍රාග්ධනය දෙනවා හින්දා මේ ප්‍රශ්නෙත් නැහැ. පළවෙනි ගනුදෙනුව කියන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලැබුණලු. මුදල් වැඩි වෙනවා 12000යි ණයගැතිය අඩු වෙනවා පුතේ රුපියල් 12000යි කියලා. ණයගැති ලැබීමක් ආදායම් ප්‍රකාශයට යන්නේ නැහැ. ණය හිමියන්ට ගෙවුවලු 8000. මුදල් අඩු වෙනවා 8000යි. ණය හිමි වගකීම අඩු වෙනවා රුපියල් 8000යි. ණය හිමි ගෙවීමක් මුදල් ගෙවීමක් වියදමක් වෙන්නේ නැහැ. ලාභ ප්‍රකාශනයට යන්නේ නැහැ. බැංකු ණය පොලී ගෙවුවාම 6000ක් මුදල් අඩු වෙනවා 6000යි. ප්‍රාග්ධනය අඩු වෙනවා පුතේ 6000ක්. අපි හිතුවා මේ මාසේ පොලිය. ඒක ලාභ ප්‍රකාශනයේ වියදම් වල දැම්මා. ණය පොලී රුපියල් 6000යි කියලා. ලීබඩු උපකරණ වාර්ෂිකව 112ක් ක්ෂය අවුරුද්දකට 112ක් පුතේ. එහෙනම් මාසයකට 101යිනේ. එක මාසයක ක්ෂය කරා ලීබඩු ලක්ෂ 2 පදනම් කරගෙන රුපියල් 2000ක්. ලීබඩු අඩු වුණා රුපියල් 2000යි. ප්‍රාග්ධනය අඩු වෙනවා රුපියල් 2000යි කියලා. ක්ෂය කියන්නේ වියදමක්. ඒක ලාභ ප්‍රකාශනයේ දානවා ළමයි. ලීබඩු ක්ෂය රුපියල් 2000යි කියලා. ලාභ ප්‍රකාශනයට යනවා. 18000ක තොග 23000කට ණයට 18000ක තොග අඩු වෙලා 23000ක ණයගැතිය වැඩි වෙලා ලාභය නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 5000යි. 25000ක තොග අඩු වෙලා මුදල් වැඩි වෙනවා 28000ක් මුදලට විකුණනකොට ලාභය නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 3000ක ප්‍රමාණයක්. 12000ක බහඬ ණයට 10000ක බහඬ මුදලට ගත්තලු. පුතේ දෙකේම එකතු එතකොට රුපියල් 22000ක තොග 22000ක තොගේ වැඩි වෙනවා. මුදල් ගෙවන හින්දා 10000ක් මුදල් අඩු වෙනවා. 12000ක් ණයට හින්දා ණය හිමි වැඩි වෙනවා රුපියල් 12000යි. 12000ක කොමිස් ආදායමක් ලැබුණාම මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 12000යි ලැබිලා. පුතේ ඒක අපි වෙනත් ආදායම් වල දැම්මා කොමිස් ආදායම් කියලා රුපියල් 12000යි. ණයගැතියන්ගෙන් 2300ක් ලැබෙන්නේ නැහැ කියලා තීරණය කරලා බුල් ණය විදිහට කපා හරිනවලු. ණයගැතිය අඩු වෙනවා ප්‍රාග්ධනය අඩු වෙනවා. අපි ඒක වියදමක් විදිහට දානවා රුපියල් 2300 බුල් ණය කියලා. හරිද? දැන් ළමයි විකුණුම් පිරිවැය අපි හෙව්වනේ පෙර වැඩවල. මේ බලන්න විකුණුම් පිරිවැය 2යි තිබ්බේ 8යි 5යි 13යි 43000යි කියලා. විකුණුම් දෙකකුත් අපි හොයාගත්තනේ පෙර වැඩවල 8යි 3යි 11යි 2යි 2යි 4යි 1යි 5යි 51000යි කියලා. හරිද? 51000යි කියලා පුතේ. එතකොට මේ විකුණුම් සහ විකුණුම් පිරිවැය දෙකේ එකතුව විකුණුම් සහ විකුණුම් පිරිවැය දෙකේ එකතුව ලාභ ප්‍රකාශනයට දාන්න විකුණුම් කාල පරිච්ඡේදයේම රුපියල් 51000යි විකුණුම් පිරිවැය රුපියල් 43000යි කියලා. මේ මාසයේම පුතේ විකුණුම් සහ විකුණුම් පිරිවැය වල එකතුව පෙර වැඩවල හොයලා ගේන්න ඕනේ. විකුණුම් රුපියල් 51000යි
විකුණුම් පිරිවැය රුපියල් 43000යි කියලා. දල ලාභය හොයන්නේ එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා ළමයි අපි 11න් 3ක් 8යි රුපියල් 8000යි දල ලාභය. දල ලාභයට පුතේ වෙනත් ආදායම් 12000 එකතු කරපුවාම 20000ක් එනවා. වියදම් තුනම අඩු කරන්න සුද්ධ ලාභය ගන්න බලන්න කීය දෙන්නේ කියලා. අපි ඒක නම් කරනවා සුද්ධ ලාභය කියලා. සුද්ධ ලාභය 20000න් පුතේ අඩු කරන්න ඕනි වියදම් තුනේ එකතු 6 2 80300. සුද්ධ ලාභය එනවා ළමයි එතකොට රුපියල් කීයද ආවේ 9700යි කියලා. රුපියල් 9700ක සුද්ධ ලාභයක් එනවා මේ ලාභ ප්‍රකාශනයේ තුලනය කරපුවා. විකුණුම් හොයාගත්තා මුළු විකුණුම් 51000යි පෙරවැඩ වලින් විකුණුම් පිරිවැය හොයාගත්තා මුළු විකුණුම් පිරිවැය 43000යි දල ලාභයේ හෙව්ව පුතේ රුපියල් 8000යි වෙනත් ආදායම් 12000 එකතු කරලා අපි වියදම් තුන අඩු කරා 10යි 300ක වියදම් තිබ්බා සුද්ධ ලාභය ආවා රුපියල් 9700. දැන් යම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වැඩ ඉවර කරන්න. ආරම්භක ප්‍රාග්ධනය ගන්න පුතේ. ආරම්භක ප්‍රාග්ධනය ගන්න. ආරම්භක ප්‍රාග්ධනය දාගන්න ලක්ෂ 3යි කියලා. ලාභයේ පුතේ එකතු කරන්න 9700ක්. ගැනිලි අමතර ප්‍රාග්ධනය නැති හින්දා අවසාන ප්‍රාග්ධනය එනවා 309යි 700යි කියලා. අවසාන ප්‍රාග්ධනය ගන්න පුතේ රුපියල් 3,09,700යි කියලා. හරිද? ආරම්භක ප්‍රාග්ධනය අපි ගත්තා ගිණුම් සමීකරණයේ මුලම තිබ්බා ලක්ෂ 3. ඒකෙන් පටන් ගන්න. සුද්ධ ලාභය අපි මේකට එකතු කරනවා. එතකොට හැදෙනවා මාසේ අවසාන ප්‍රාග්ධනයේ 3,09,700යි කියලා. ආරම්භක ප්‍රාග්ධනයට සුද්ධ ලාභයේ පුතේ ඔන්න අපි එකතු කරගත්තා. දැන් ඔච්චරයිනේ. ලාභ ප්‍රකාශනය හදලා සුද්ධ ලාභය හොයලා ඒක ආරම්භක ප්‍රාග්ධනයට එකතු කරගන්න තියෙනවා. එච්චරයි. ඊට පස්සේ තියෙන පුතේ පුංචි වැඩක් මේ සමීකරණය යටින් මෙහෙම ඩබල් රූල් ගහලා ඒ එකතුන් ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට පෙළගස්සන්න තියෙනවා. සමීකරණයේ පහළට එකතු කරමු ඩබල් රූල් ගහන බලන්න. මෙහෙම වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන වෙන්න ඕනේ. එතකොට අපි එකතු කරනවා මෙහෙම මුළු තීරු ටික ඔක්කොම පහලට කැල් එක අරගෙන එකතු කරන්න පුතේ බලන්න කොහොමද එකතු වෙන්නේ කියලා. කොහොමද? ඩබල් රූල් ගහන්න ගිණුම් කරන සමීකරණයේ යටින් එකතුව ගමු. ලී බඩු වල එකතුව 2000ක් අඩු වුණාම ලක්ෂ 1,98,000යි එකතු කිරීම තොගය බලන්න පුතේ කීය දෙන්නේ කියලා 80000ට ධන ගලපලා ගන්න 80000යි ආරම්භක තොගය අඩු වෙන්න ඕනි 18000යි අඩු වෙන්න ඕනි 25000යි අඩු වෙන්න ඕනි 22000යි අවසාන තොගය නා පුතේ රුපියල් 15000යි කියලා එකතු කිරීම ණය ගැතියු බලමු අපි 50000යි අඩු කිරීම 12000යි අඩු කිරීම 23000යි වැඩි කිරීම 23000යි අඩු කිරීම 2300යි 58700යි පුතේ ණය ගැතියු 58700යි මුදල් බලමු 65000යි ධන 12000යි ඍණ 8යි 6 14000ම අඩු කරමු ධන 28000යි ඍණ 10000යි 12000යි ඍණ 10000යි ධන 12000යි කියලා. මුදල් ශේෂය එනවා පුතේ 93000යි කියලා. සමානයි බැංකු ණය වෙනස් වුණේ නැහැ 50000යි එකතු කිරීම ණය හිමියු 45000යි අඩු කිරීම 8000යි එකතු කිරීම 12000යි. පුතේ ණය හිමියු එනවා රුපියල් 49000යි කියලා. එකතු කිරීම ප්‍රාග්ධනය. පුතේ මේ ප්‍රාග්ධන තීරුව එකතු කරන්න ඕනේ. අපි ඒක මේ වෙනකොට හොයලා තියෙන්නේ. හරිද? අවසාන ප්‍රාග්ධනය අපි හෙව්වනි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී. එතකොට මේ මෙතන තුලනය කරාම එන ශේෂයට සමාන අගයක් තමයි ළමයි 309යි 700 කියන්නේ. එහෙනම් මම දාගන්නවා අවසාන ප්‍රාග්ධනය
309යි 700 තුලනය කරලා බලන්න ඕන නම් එන්න ඕනි 3,09,700ම තමයි. එතකොට දැන් මේ අවසාන ශේෂයන් ටික අපි ගත්තා වත්කම් වල, වගකීම් වල සහ හිමිකම් වල. පුතේ අපි වත්කම් පෙළගස්සමු. ලී බඩු ජංගම නොවන වත්කම් වල දාගන්න අවසාන ශේෂය ලී බඩු එකක් තියෙන හින්දා මම දෙවෙනි තීරුව දාගන්නවා 1,98,000යි කියලා. එකයි තිබ්බේ ඒකින්ද දෙවෙනි තීරුවටම දැම්මා. තොගය ණයගැති මුදල් ජංගම වත්කම් වල දානවා පුතේ මම තොගය රුපියල් 15,000යි ණය ගැතියෝ ණය ගැති රුපියල් 58,700යි 58,700යි මුදල් රුපියල් 93,000යි කියලා. මෙන්න ජංගම වත්කම් තුන. ඔය ජංගම වත්කම් තුනේ එකතුව පුතේ මට දෙවෙනි තීරුවට ගන්න පුළුවන්. 15,000යි ධන 58,700යි ධන 93,000යි කියලා. 1,66,700යි පුතේ. 166යි 700යි කියලා. මේකට මේ ජංගම නොවන වත්කම් එකතු කරලා මම හොයනවා මුළු වත්කම් කීයද කියලා. 3,64,700යි. මෙන්න ළමයි ආවා 364යි 700 මුළු වත්කම් වල එකතුව. සමස්ත වත්කම් ආව ව්‍යාපාරයේ අවසාන ශීර්ෂයන් විදිහට 3,64,700යි කියලා. ජංගම නොවන වගකීම් වල දාගන්න පුතේ බැංකු ණය එකක් තියෙන ඉඳලා දෙවෙනි තීරුවට දානවා 50,000යි ණය හිමියෝ ජංගම වගකීම් වල දාන්න ණය හිමි 49,000යි කියලා. 49,000යි ගන්න වැරදුනාද? 364යි 700 309 359යි 45,000යි 8,000යි 49යි 50,000යි ණය ගැති 50,000 ඍණ 12,000 ධන 23,000 ඍණ 2,300 58,700 මුදල් 65,000 ධන 12,000 ඍණ 8,000 ඍණ 6,000 ධන 28,000 ඍණ 10,000 ධන 12,000 93,000යි මුදල් හරි. තොගය 80,000 ඍණ 18,000 ඍණ 25,000 ධන 22,000 59,000යි. තොගේ වැරදිලා නේද පුතේ? තොගේ චුට්ටක් බලන්න ළමයි 80,000 තොග ශේෂය වැරදි. එකතු කරලා තියෙන වැරදි 80,000ට එකතු වෙන්න ඕනි 80,000 තොග ශේෂය එන්න ඕනි පුතේ 15,000යි නෙමෙයි 59,000යි කියලා. පුතාලත් මේව එකතු කරන්න රුපියල් 59,000යි ළමයි තොගේ එන්නේ. එතකොට මෙතන නිවැරදි වෙන්න ඕන. තොගේ රුපියල් 59,000යි කියලා. එතකොට මුළු ජංගම වත්කම් වැරදිලානේ. එකක් නිවැරදි කරලා මුළු වත්කනුත් අපි නිවැරදි කරගන්න. බලන්න ජංගම වත්කම් ටික එකතුව මගේ එකතු කිරීමේ තොගේ එකතු කරලා තියෙන වැරදි 59,000ට 58,700 එකතු කිරීම 93,000 210යි 700යි 2,10,700යි එකතු කිරීම 1,98,000 408යි 700යි 4,08,700යි පුතේ ණය හිමියෝ ජංගම වගකීම් වල දාන්න 49යි කියලා බලන්න ඊට පස්සේ හිමිකම් සහ වගකීම් වල එකතු වෙන්නේ කීයද කියලා 309යි 700යි ධන 50,000යි ධන 49,000යි කියලා සමාන වෙනවා 4,08,700කට ගාන සමාන වෙනවා පුතේ ණය හිමියොත් දාපුවාම රුපියල් 4,08,700කට මුළු හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන වෙන්නේ රුපියල් 4,08,700කට හරිද එහෙනම් පෙර වැඩවල විකුණුම් පිරිවැය සහ විකුණුම් ආදායම දාගත්තා හැදුවද මෙත්මි ඉරුණේ හරිද පුතේ තාම හදනවද මෙත්නි
සර් අර 61000ක් වගේ. මොකද පුතේ? තොගය ඔව්. ඒක එකතුව 61000. 59000යි නෙමෙයිද? අයිත් බලමු. 80000 අඩු කිරීම 18000 අඩු කිරීම 25000 එකතු කිරීම 22000 59000යි පුතේ. බලන්න ඉලක්කම් මොකක් හරි වරද්දකලා තියෙන 61000 එන්න 80000ක් තියෙනවා ඍණ 18000යි ඍණ 25000යි ධන 22000යි තියෙන්නේ. රුපියල් 50 සමීකරණයේ සාමාන්‍ය පරිදි අපි වාර්තා කිරීම කළේ වත්කම් වගකීම් සහ හිමිකම් වලට බලපාන ගනුදෙනු අපි සාමාන්‍ය පරිදි වාර්තා කිරීම කළා. ඊට පස්සේ ඒව එකතු කළා. එකතු කරලා ප්‍රාග්ධනය හැර අනිත් ඒවායේ අවසාන ශේෂයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අරගෙන ගියා. ප්‍රාග්ධනය ගන්නකොට මෙන්න මේ රුපියල් 3,09,700 පුතේ අපි වෙනස් වුණේ කොහොමද කියලා පෙන්නුවා. ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ 3 අවසාන ප්‍රාග්ධනයේ 309,700 වෙන්න 9,700ක ලාභයක් බලපාලා තියෙනවා. ආන්නේ ලාභය අපි ගණනය කළා පුතේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනයේ නැති හින්දා මේ ව්‍යාපාරයේ හිමිකමේ වෙනස් වීම ප්‍රාග්ධනයේ වෙනස් වීම පුතේ ශුද්ධ ලාභයට සමාන වෙලා තියෙනවා. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනයේ නැති හින්දා මේ ව්‍යාපාරයේ හිමිකමේ නැත්නම් ප්‍රාග්ධනයේ වෙනස් වීම ශුද්ධ ලාභයට සමාන වෙලා තියෙනවා. ශුද්ධ ලාභය නිසා විතරයි ළමයි ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙලා තියෙන්නේ. ශුද්ධ ලාභය නිසා විතරයි පුතේ හිමිකම වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රාග්ධනයේ රුපියල් 3,09,700න් ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ 3 අඩු කරපුවාම අපිට ගන්න පුළුවන් ශුද්ධ ලාභයේ රුපියල් 9,700යි කියලා. ඒකට හේතුව තමයි ගැනිලි සහ අමතර ප්‍රාග්ධනයේ අභ්‍යාසය ඉදිරිපත් නොකිරීම. නැත්නම් මේ කාලය තුල මේ ව්‍යාපාරයේ ගැනිලි සහ අමතර ප්‍රාග්ධනයේ නොමැති වීම ළමයි. ඒතර ගැනිලි සහ අමතර ප්‍රාග්ධනයේ නැති හින්දා හිමිකමේ වෙනස් වීම ලාභයට සමාන වෙනවා. ඒ හින්දා අවසාන ප්‍රාග්ධනයේ 9,700ක ලාභයෙන් වැඩි වෙලා තියෙනවා. අපි ආරම්භක ප්‍රාග්ධනයට ඒ ලාභය එකතු කරලා අවසාන හිමිකම ගත්තා. එහෙනම් පුතේ මේ සරල දෙයක්නේ අපි කරලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මේ වත්කම් වල එකතුව මෙයාලත් කියනවා සමානයි කියලා. අපිත් සමාන කරලා තමයි පෙන්නුවේ. මේ ටික එකතු කරපුවාම මේ තුනේ එකතුවට සමානයි කියලා විශේෂ දෙයක් අපි කළා නම් ඒ ආරම්භක ප්‍රාග්ධනයේ වෙනස් වෙච්ච හැටි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉදිරිපත් කිරීම. ඒතර ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ 3ට වෙනසට බලපාන පුතේ මෙන්න මේ ටිකේ සුද්ධ ප්‍රතිඵලය 9,700. මෙන්න මේ ටිකේ සුද්ධ ප්‍රතිඵලය රුපියල් 9,700 අපි ගත්ත සුද්ධ ලාභය කියලා. ඒ ලාභය අපි ආරම්භක ප්‍රාග්ධනයට එකතු කරලා අවසාන ප්‍රාග්ධනය හොයලා සමාන කළා. එතකොට හිරුණි හරිද කියන පුතේ ගාන දැන් තේරුණාද? තව පැහැදිලි කරන්න ඕනේද? මොනවා හරි අපැහැදිලි තැන් තියෙනවද? මොකද පුතේ? හරි සර්. හරි මෙත්මි. හරි සර්. සමාධිත පුතේ සමාධිත් හැදුවද ගාන? අද සිග්නල් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙහෙ දෙපාරක් විතර කට් වුණා නේද? හෂාන් බුද්ධික පුතාට ගාන මම ටියුට් එක දාන්නද පුතා පන්තියට පුතා ගාන හැදුවද බැලුවද බලාගත්තද තේරුණාද? ඔව් සර් තේරුණා හදාගත්තා. හරි මම ටියුට් එක දාන්න පුතාට. එතකොට මේ අභ්‍යාසය ගත්තාම මේ අභ්‍යාසයේ ඉදිරිපත් කරන ස්වරූපයේ සාමාන්‍යයෙන් පුතාලගේ දැන් අපි මේ 2023 පන්තියේ කතා කරන්නේ. පුතාලගේ විභාගෙදි ඉස්කෝලේ තියෙන විභාගයක් තියෙනවා නම් එහෙම ඉස්කෝලෙත් නැහැ විභාග කොහෙද නේද? වාර විභාගෙදි සාමාන්‍ය ලකුණු 40ක් දීලා මේ ප්‍රශ්නේ හිම් පිටින්ම අහන්න පුළුවන්. ගනුදෙනු සමීකරණයට වාර්තා කිරීමේ අවබෝධයක් තියෙනවද? ඔව් අපිට පුළුවන්. දැන් ලාභයට බලපාන ගනුදෙනු දන්නවද? ඔව් අපි දන්නවා අපි ලාභය හොයන්න දන්නවා. ලාභයේ පුතේ ප්‍රාග්ධනයට ගලපන්න දන්නවද? ඔව්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදා ගන්න පුළුවන්ද? වත්කම් වගකීම් හිමිකම් අතර තියෙන බැඳීම නිරූපණය කරන්න පුළුවන්ද මේ ප්‍රකාශය හදලා කියලා පුතාලගේ විමසිල්ලක් කියන්නේ විමසීමට භාජනය කරන්න පුළුවන් විභාගයේදී. උසස් පෙළ විභාගයේදී නම් ඊට වැඩිය ටිකක් එහාට යනවා. තවත් අභ්‍යාස
සංකීර්ණ වෙනවා හේතුව අපි ඉගෙන ගන්න ප්‍රමාණය ඉස්සරහා තව ගොඩක් දේවල් තියෙන නිසා. එහෙනම් මූලික වශයෙන් සාකච්ඡා කළේ කොහොමද මේ සමීකරණයක් ගනුදෙනු වාර්තා කරන්න කියලා. සමීකරණයේ පුතේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට හරියන ආකාරයටම විවෘත කර ගන්න ඕනේ. දැන් මේකෙදි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා මේ වැඩේ කරන්න බෑ. පුතාට තේරුණානේ. අවසානයේ තොගය ඕනි, අවසානයේ ණය ගැතිය ඕනි, අවසානයේ මුදල් ශේෂය ඕනි, අවසානයේ ලීබඩු ඕනි, අවසානයේ බැංකු ණය ඕනි, අවසානයේ ණය හිමි ඕනි. ඒ කියන්නේ අවසානයේ වෙන වෙනම විචල්යන් ඕනි නිසා අපි මුලින් ඉඳලම මේ සමීකරණය ව්‍යාප්ත කරලා අරගෙන ගියා පහළට. එහෙම නැතුව පුතේ අපිට වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන ගිණුම් සමීකරණේ පෙන්නුවා නම් ලකුණු හම්බ වෙනවා. පෙන්නුවා නම් අපිට අවසානයේ අමාරු වෙටනවා. සෑහෙන වෙලාවක් යනවා අපිට තොගය හොයා ගන්න ඕනි, ණය ගැතිය හොයා ගන්න ඕනි, මුදල් හොයා ගන්න ඕනි. සංක්ෂිප්ත සමීකරණයක වාර්තා නොකර අපි මේ වගේ සමීකරණයක් ගත්තේ නම් අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශය හදන නිසා අවසානයේ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන හින්දා අපි මේ වගේ සමීකරණයකට යන්න වුණා. එන්නේ නම් අභ්‍යාසංක 20න් වැඩේ ඉවරයි. අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිබඳව තමයි ඔය අවබෝධය ලබා ගත්තේ. පුතේ අභ්‍යාසංක 21 ආයිමත් ඔයාට ලේසි වෙලා තියෙනවා. පොඩි අභ්‍යාසයක් මම දාලා තියෙන්නේ. ලොකු ගණන් දෙකක් එක පිටම අපි හදපු නිසා අභ්‍යාසංක 21 කියනවා ළමයි මෙහෙම. අභ්‍යාසංක 21 වෙනි එක පොඩ්ඩක් බලන්න. 21 වෙනි අභ්‍යාසයේ මේ තියෙනවා. 21 ඔච්චරයි කියන්නේ. අමිල ව්‍යාපාරය 2017 5/1 sannivedana සේවා සපයන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එම ව්‍යාපාරයට අදාළව මැයි මාසයේ තුල සිද්ධ වෙච්ච ගනුදෙනු රුපියල් 6,80,000ක් ප්‍රාග්ධනයේ ලෙස අමිල ව්‍යාපාරයට ගෙනාවලු. ආරම්භක ප්‍රාග්ධනයේ යෙදවීම රුපියල් 6,80,000යි. රුපියල් 2,50,000ක් දී sannivedana උපකරණ මිලදී ගත්තලු ස්ථාවර වත්කම් පුතේ. දුරකථන සේවා සපයලා 80,000ක ආදායම් ඉපෙව්වලු. සේවා ගාස්තුව රුපියල් 22,000ක් ගෙව්වලු. ලක්ෂ 2ක් දීලා වෑන් රථයක් මිලදී ගත්තලු. ඉහත එක් ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්නලු. පුතේ නම් අපි සමීකරණේ විවෘත කරගමු ගිණුම් කරන සමීකරණය කියලා. මේ ගනුදෙනු වාර්තා කරන්න වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. සමීකරණයේ දානුත්තේ වත්කම් සමානයි අභ්‍යාසංක 21 වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. වත්කම් සමානයි ළමයි වගකීම් ධන හිමිකම් කියන සමීකරණයේ මේවා අපි වාර්තා කරමු. ගනුදෙනු කීපයයි තියෙන්නේ ගනුදෙනු 5යි තියෙන්නේ වාර්තා කරන්න. 6,80,000ක් ප්‍රාග්ධනයේ ලෙස ව්‍යාපාරයට යෙදුවාම පුතේ වත්කම් වැඩි වෙනවා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. පළවෙනි ගනුදෙනුව දාන පුතේ 6,80,000ක් ප්‍රාග්ධනයේ ගෙනාවහම වත්කම් වැඩි වෙනවා 6,80,000යි. වත්කම් වැඩි වෙන්නේ ළමයි මුදල් කියලා. හිමිකම් වැඩි වෙනවා රුපියල් 6,80,000ක්. පුතේ හිමිකම වැඩි වෙන්නේ ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය නිසා හිමිකමේ වැඩි වෙන ප්‍රමාණය රුපියල් 6,80,000ක ප්‍රමාණයක්. එහෙනම් පළවෙනි ගනුදෙනුව වාර්තා කරන්න පුතේ අභ්‍යාසංක 21 කියලා දාලා වත්කම් වැඩි වෙනවා රුපියල් 6,80,000යි මුදල් කියලා. හිමිකම වැඩි වෙනවා රුපියල් 6,80,000යි ප්‍රාග්ධනය කියලා. දෙක රුපියල් 2,50,000ක් sannivedana උපකරණ මිලදී ගත්තලු. දෙවෙනි එකේ පුතේ වැඩි වෙනවා වත්කම් රුපියල් 2,50,000ක් උපකරණ කියලා. උපකරණ නැත්තම් sannivedana උපකරණ කියලා. උපකරණ කියලා. වත්කම් වැඩි කරන්න පුතේ රුපියල් 2,50,000ක් උපකරණ කියලා. වත්කම් අඩු කරන්න රුපියල් 2,50,000ක් මුදල් කියලා. සල්ලි දීලා sannivedana උපකරණ මිලදී ගත්තාම වත්කම් වැඩි වෙනවා උපකරණ කියලා රුපියල් 2,50,000යි. වත්කම් අඩු වෙනවා මුදල් කියලා රුපියල් 2,50,000ක ප්‍රමාණය. මුදල් වත්කම අඩු වෙලා උපකරණ වත්කම වැඩි වෙනවා. දුරකථන සේවා සපයා 80,000ක ආදායමක් ඉපෙව්වලු. පුතේ දුරකථන සේවා ආදායමක් වත්කම් වැඩි වෙනවා රුපියල් 80,000යි මුදල් කියලා. 80,000යි පුතේ වත්කම් වැඩි කරන්න මුදල් කියලා.
හිමිකම් වැඩි කරන්න රුපියල් 80000ක් සේවා ආදායම් කියලා. සේවා ආදායම් කියලා. හිමිකම වැඩි වෙනවා ළමයි රුපියල් 80000ක ප්‍රමාණයක් සේවා ආදායම් කියලා. හිමිකම වැඩි වෙනවා සේවා ආදායම්. සේවා ගාස්තුව 22000ක් ගෙවුවලු. පුතේ සේවා වියදම රුපියල් 22000යිලු ගෙවලා. වත්කම් අඩු කරන්න රුපියල් 22000ක් මුදලින් ගෙවනකොට මුදල් කියලා හිමිකම අඩු කරන්න රුපියල් 22000ක් සේවා වියදම් කියලා. සේවා වියදම් කියලා. වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනව ළමයි රුපියල් 22000ක ප්‍රමාණයක් සේවා වියදම් ගෙවනකොට. හිමිකම අඩු වැඩි වෙන ගනුදෙනු හතරක් ගැන කතා කළා. ආදායම් වියදම් අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි කියලා. ලක්ෂ 2ක වෑන් එකක් මිලදී ගත්තලු. වත්කම් වැඩි වෙනා පුතේ රුපියල් ලක්ෂ 2යි රත කියලා. වත්කම් අඩු වෙනවා රුපියල් ලක්ෂ 2යි මුදල් කියලා. රුපියල් ලක්ෂ 2ක රතයක් මිලදී ගැනීම අභ්‍යාසය ඉවරයි. ඒ කියන්නේ සරලව සමීකරණයට අපිට ගනුදෙනු කීපයක් වාර්තා කරන්න තිබ්බේ. 6,80,000ක් ප්‍රාග්ධනයේ දෙව්වහම මුදල්වත්කම වැඩි වෙලා ප්‍රාග්ධනයේ වැඩි වුණා රුපියල් 6,80,000යි. 2,50,000ක sannivedana උපකරණ ගත්තාම උපකරණවත්කම වැඩි වෙලා මුදල්වත්කම අඩු වුණා රුපියල් 2,50,000යි. දුරකථන සේවා සපය 80,000ක ආදායම් ඉපෙව්වලු. මුදල්වත්කම වැඩි වුණා පුතේ රුපියල් 80,000යි. හිමිකම වැඩි වෙනවා රුපියල් 80,000යි කියලා. දුරකථන සේවා ආදායම් සේවා වියදමක් ගෙව්වලු 22000ක මුදල්වත්කම අඩු වෙනවා 22000යි. හිමිකම අඩු වෙනවා සේවා වියදම් කියලා රුපියල් 22000යි. ලක්ෂ 2ක රතයක් මිලදී ගත්තාම වත්කම් වැඩි වෙනවා රත කියලා රුපියල් ලක්ෂ 2යි. වත්කම් අඩු වෙනවා ළමයි මුදල් කියලා රුපියල් ලක්ෂ 2යි. රතවත්කම වැඩි වෙලා මුදල්වත්කම අඩු වෙන ප්‍රමාණය රුපියල් ලක්ෂ 2යි. right. එන්න පුතේ බලන්න අභ්‍යාසංක 22 වෙනි එකට. අභ්‍යාසංක 22. 22 අභ්‍යාසයේ ඉදිරිපත් කරන්නේ අපි හදපු ගානක්. ඒ කියන්නේ අපිට ගානක් දුන්නාම අපි ඒක සමීකරණයේ දැම්මේ. අර දැන් කලින් ගානේ හැදුවේ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන එකේ. අපි ගානක් සමීකරණයක් යටතේ වාර්තා කළා. ආන්නේ වගේ එයාලා අපිට සමීකරණයේ ගනුදෙනුව වාර්තා කරලා ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. පුතේ මේ ගානේ එයාලා අපිට ඉදිරිපත් කරනවා 21 22 මේ තියෙන යාළගේ අභ්‍යාසය. මේ අභ්‍යාසය යාලා ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. 2020 ජනවාරි 1 කමල් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ජනවාරි මාසයට අදාළ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය ඇසුරින් දක්වා ඇතලු. පුතේ කියනවා මුදල් ණය ගැතියෝ කාර්යාල ලිපිද්‍රව්‍ය ලීබඩු සමානයි ණය හිමියෝ ධන ප්‍රාග්ධනය කියලා. 8ක් තියෙනවා පුතේ ගනුදෙනු. යටින් කියනවා ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපාලලු. ගන්න මේක ගියා. ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපාලා කියලා කියනවා. චුට්ටක් ඉන්න. දෙදස් 20 ජනවාරි 1 දින කමල් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ජනවාරි මාසයට අදාළ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය ඇසුරින් පහත දක්වා ඇත. පුතේ ගනුදෙනු ඉදිරිපත් කරනවා මුදල් ණය ගැතියෝ කාර්යාල ලිපිද්‍රව්‍ය ලීබඩු ණය හිමියෝ ප්‍රාග්ධනය කියලා. පහලින් කියනවා ගනුදෙනු 8ක් දීලා ළමයි ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපා ඇත කියලා. ඒ කියන්නේ ගනුදෙනු අංක 4 මෙන්න මේ ගනුදෙනුව පුතේ 4 වෙනි එක. ඊට පස්සේ 5 වෙනි ගනුදෙනුව මෙන්න මේ ගනුදෙනුව 5 වෙනි එක. ඊට පස්සේ පුතේ 7 වෙනි ගනුදෙනුව මෙන්න මේ 7 වෙනියට තියෙන ගනුදෙනුව.
මෙන්න මේ මම highlight කරපු තුන විතරයි ලාභයට බලපාන ගනුදෙනු. ලාභයට බලපා ඇතලු. එතකොට ලාභයට බලපාලා නැති එක ගනුදෙනුවක් තියෙනවා 8 වෙනි එක ප්‍රාග්ධනයට බලපාලා රුපියල් 5000ක් පුතේ මුදල් අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා. පුතාලා දන්නවා මේ ගනුදෙනු විස්තර කරන්න කියලා අපිට පළවෙනියට කියන්නේ. සේවා ව්‍යාපාරය ආරම්භ කළාලු ඊට පස්සේ 1 2 3 4 5 6 7 8 කියලා ගනුදෙනු 8ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වයින් ළමයි 4 වෙනි ගනුදෙනුව 5 වෙනි ගනුදෙනුව 7 වෙනි ගනුදෙනුව ලාභයට බලපාලා තියෙනවාලු. මේ ලාභයට බලපාන ගනුදෙනු පුතේ ලාභයට ගනුදෙනුවක් බලපානවා නම් ඒ බලපාන ගනුදෙනුව ප්‍රාග්ධනයට බලපානවනේ. අපි දන්නවා හිමිකම නැත්නම් ප්‍රාග්ධනය ගත්තාම ආරම්භක හිමිකම වැඩි වෙන්නත් අඩු වෙන්නත් ව්‍යාපාරික ගනුදෙනු දෙකක් බලපානවා. පුතේ ආරම්භක හිමිකම වැඩි වෙනවා අමතර ප්‍රාග්ධනය නිසා. හිමිකම වැඩි වෙනවා ආදායම් නිසා. පුතේ හිමිකම අඩු වෙනවා ව්‍යාපාරයක වියදම් සහ ගැනිලි නිසා හිමිකම අඩු වෙලා යන්න පුළුවන්. එතකොට මෙයාලා කියන්නේ මේ හිමිකමට බලපාන ගනුදෙනු. දැන් ආදායම් සහ වියදම් වල සුද්ධ ප්‍රතිඵලයෙන් ළමයි අපි ගත්තේ මොකක් කියලාද? ලාභය කියලා. එතකොට අමතර ප්‍රාග්ධනය ඊට පස්සේ ලාභය ඊට පස්සේ පුතේ මේ ගැනිලි ව්‍යාපාරයක අග හිමිකම තීරණය කරනවා. හරිද? අවසාන හිමිකමට බලපාන මුල හිමිකම අග හිමිකම බවට පත් වෙන්න බලපාන ගනුදෙනු හතරයි පුතේ තියෙන්නේ අමතර ප්‍රාග්ධනය ආදායම් වියදම් සහ ගැනිලි කියලා. මේ ආදායම් සහ වියදම් වල සුද්ධ ප්‍රතිඵලයට අපි කියනවා සුද්ධ ලාභය කියලා. එහෙනම් මෙයාලගේ ව්‍යාපාරේ ඔය කතා කරන හිමිකමට බලපාන ගනුදෙනු ටිකක් තියෙන ළමයි. මේ කතා කරන හිමිකමට නැත්තම් ප්‍රාග්ධනයට බලපාන ගනුදෙනු තියෙනවා. පළවෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හත්වෙනි එක, අටවෙනි එක කියලා. මේ හිමිකමට බලපාන ගනුදෙනු පුතේ පහෙන් 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. මේ ප්‍රාග්ධනයට බලපාන ගනුදෙනු පහෙන් 3යිලු ලාභයට බලපාන්නේ. ප්‍රාග්ධනයට බලපාන ගනුදෙනු පහෙන් පුතේ 3යිලු ලාභයට බලපාන්නේ. එහෙනම් ඒ ලාභයට බලපාන්නේ 3යි නම් ඉතුරු ඒවා මොනවා වෙන්න ඕනේද? අමතර ප්‍රාග්ධනය හෝ ගැනිලි වෙන්න ඕන. හිමිකමට බලපාන ලාභයට බල නොපාන ගනුදෙනු. පුතේ හිමිකමට බලපාන ලාභයට බල නොපාන ගනුදෙනු අමතර ප්‍රාග්ධනය හෝ ගැනිලි විය යුතුයි. ධනවීමක් නම් අමතර ප්‍රාග්ධනය, ඍණවීමක් නම් ඒක අනිවාර්යයෙන්ම ගැනිලි විය යුතුයි. එහෙනම් හිමිකමට බලපාන ගනුදෙනු ටිකක් දීලා 4 5 7 ලාභයට බලපානවා කිව්වොතින් 4 5 7 විතරයි පුතේ. මෙන්න මේ 4 5 7 විතරක් ලාභයට බලපානවා නම් මේ 4 5 7 ආදායම් හෝ වියදම් වෙන්න ඕන. ධන නම් පුතේ 4 ආදායමක්, ඍණ නම් පුතේ 4 වියදමක් කියලා අපි හඳුනා ගන්නවා. 4 5 7 ලාභයට බලපානවා කියන්නේ 4යි 5යි 7යි තමයි ආදායම් හෝ වියදම් බවට පත්විය යුතු වෙන්නේ. ඒතර මේ ගානේ කියනා පුතේ මෙහෙම එක එක ගනුදෙනුව වටිනාකම සමග විස්තර කරන්නලු. පළවෙනි ගනුදෙනුව කියන්න බලන්න එහෙනම්. පළවෙනි එකේ මුදල් වැඩි වෙලා රුපියල් 60000යි, ප්‍රාග්ධනයේ වැඩි වෙලා පුතේ රුපියල් 60000යි කියලා. මුදල්වත්කම වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා රුපියල් 60000කින්. හරිද? මේක අපි highlight කරේ නැති එකක්. ඒ කියන්නේ ළමයි මේක ලාභයට බලපාලා නැති එකක්. හිමිකමට බලපාලා ලාභයට බලපාලා නැහැ. මොකක්ද මේ ගනුදෙනුව? හිමිකම වැඩි වෙනවා ලාභයේ වැඩි නොවි. එහෙනම් පුතේ මේක අමතර ප්‍රාග්ධනයේ යෙදවීමක් කියලා මූලික වශයෙන් අපි ඔලුවට දාගන්න. නමුත් කියනවා මේ ව්‍යාපාරයේ පළවෙනියටම ආරම්භ කරලු කරගෙන යන්නේ. එහෙනම් මේ අමතර ප්‍රාග්ධනයේ යෙදවීමක්ද ආරම්භක ප්‍රාග්ධනයේ යෙදවීමක්ද? පුතේ 60000 ආරම්භ කරා නම් ආරම්භක ප්‍රාග්ධනය යෙදවීමක්. ලියන්න ළමයි පළවෙනි ගනුදෙනුව රුපියල් 60000ක් මුදලින් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම කියලා. රුපියල් 60000ක් මුදලින් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. රුපියල් 60000ක් මුදලින් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. පළවෙනි ගනුදෙනුව අපි හඳුනාගත්තා.
ආරම්භක ප්‍රාග්ධනයේ යෙදවීමක් තියෙන්නේ. පුතේ ඒක ලියන්න රුපියල් 60000ක් මුදලින් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම කියලා. පළවෙනි එක හරි. රුපියල් 60000ක් මුදලින් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. ආරම්භ කරන්න යොදවන ලද මුදල රුපියල් 60000යි. රුපියල් 60000ක් මුදලින් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම කියලා. හරි. දෙවෙනි එක බලන්න ළමයි. මුදල් අඩු වෙලා රුපියල් 2000යි. ලිපි ද්‍රව්‍ය වැඩි වෙලා 3500කම. පුතේ ණය හිමියොත් වැඩි වෙලා 1500ක. ඒ කියන්නේ රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදී අරගෙන මුදලින් ගෙවලා තියෙන්නේ කීයද රුපියල් 2000යි. ඉතිරි 1500 ණයට පුතේ එකයි මේ ණය හිමියෝ වැඩි වෙලා තියෙන්නේ. ලියන්න ළමයි එනම් දෙවෙනි ගනුදෙනුව. රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදීගෙන දෙවෙනි ගනුදෙනුව රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදීගෙන රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදීගෙන ගෙවූ මුදල රුපියල් 2000කි. රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදීගෙන ගෙවූ මුදල රුපියල් 2000කි. ඉතිරි මුදල් ගෙවිය යුතුය. රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදීගෙන ගෙවූ මුදල රුපියල් 2000කි. ඉතිරි මුදල් ගෙවිය යුතුය. ඉතුරු සල්ලි පුතේ අපි යාට ගෙවන්න ඕනි. රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදීගෙන ගෙවූ මුදල රුපියල් 2000කි. ඉතිරි මුදල් ගෙවිය යුතුය. තුන්වෙනි එක බලන්න. මුදල් අඩු වෙලා 16000යි. ලී බඩු වැඩි වෙලා පුතේ රුපියල් 16000යි. මුදල් වත්කම අඩු වෙලා තියෙනවා 16000ක්. ලී බඩු වත්කම වැඩි වෙලා 16000ක්. එහෙනම් එකකින් කියන්නේ රුපියල් 16000ක ලී බඩු මුදලට ගැනීම. තුන්වෙනි එක ලියන ළමයි. රුපියල් 16000ක ලී බඩු මුදලට ගැනීම. රුපියල් 16000ක ලී බඩු මුදලට ගැනීම. රුපියල් 16000ක ලී බඩු මුදලට ගැනීම කියලා. රුපියල් 16000ක ලී බඩු මුදලට ගැනීම. රුපියල් 16000ක ලී බඩු මුදලට ගැනීම. මුදල් අඩු වෙලා රුපියල් 16000යි. ලී බඩු වැඩි වෙලා. හතරවෙනි එක පුතේ ලාභයට බලපාන එකක්. හතරවෙනි එක ළමයි ලාභයට බලපාන එකක්. අපි හයිලයිට් කරගත්තේ ලාභයට බලපානවා. ධන වෙලා ප්‍රාග්ධනය. එහෙනම් මේක ආදායමක්. රුපියල් 11000ක ආදායමක් ළමයි. මුදල් වැඩි වෙලා තියෙන්නේ 6000යි. ණය ගැතිව වැඩි වෙලා තියෙන්නේ 5000යි. මෙයාලගේ ව්‍යාපාරයේ පුතේ සේවා සපයන ව්‍යාපාරයක් නේ. එහෙනම් සපයලා තියෙන සේවාවල වටිනාකම 11000යි. හැබැයි මුදලට සපයලා තියෙන්නේ 6000යි. ණයට සපයලා තියෙන පුතේ කීයක්ද රුපියල් 5000ක්. එහෙනම් රුපියල් 6000ක සේවා මුදලටද රුපියල් 5000ක සේවා ණයටද සැපයීම සේවා ආදායමක්. සේවාව සැපෙව්වහම ව්‍යාපාරට සේවා ආදායම් වෙනවා. එතකොට යාලා කියන්නේ ගනුදෙනුව වටිනාකම සමග විස්තර කරන්න කියලා. එහෙනම් ලියන්න හතරවෙනි ගනුදෙනුව රුපියල් 6000ක සේවා මුදලටද රුපියල් 6000ක සේවා මුදලටද රුපියල් 6000ක සේවා මුදලටද රුපියල් 5000ක සේවා ණයටද සැපයීම. රුපියල් 6000ක සේවා මුදලටද රුපියල් 5000ක සේවා ණයටද සැපයීම. රුපියල් 6000ක සේවා මුදලටද රුපියල් 5000ක සේවා ණයටද සැපයීම. සේවා සැපෙව්වහම තමයි පුතේ සේවා ආදායම් වෙන්නේ. පස්වෙනි එකත් අපි හයිලයිට් කරලා තියෙනවා. පස්වෙනි එකත් පුතේ ලාභයට බලපාන ගනුදෙනුවක්. 3500ක් මුදල් අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා තියෙනවා රුපියල් 3500ක්. ප්‍රාග්ධනය අඩු වෙනකොට ලාභයට බලපානවා නම් ඒක වියදමක්. එහෙනම් පස්වෙනි එකේ කියන්නේ රුපියල් 3500ක වියදමක් පුතේ. මුදලින් ගෙවලා මුදල් අඩු වෙලා තියෙනවා. ලියන්න පස්වෙනි එක රුපියල් 3500ක සේවා වියදම් මුදලින් ගෙවීම. රුපියල් 3500ක සේවා වියදම් මුදලින් ගෙවීම. රුපියල් 3500ක සේවා වියදම් මුදලින් ගෙවීම කියලා.
රුපියල් 3500ක සේවා වියදම් මුදලින් ගෙවීම ලාභයට බලපාන නිසා. 6 වෙනි එක බලන්න ළමයි. මුදල් අඩු වෙලා රුපියල් 1000යි ණය හිමියෝ අඩු වෙලා රුපියල් 1000යි. මොකක්ද ගනුදෙනුව? ණය හිමියන්ට ගෙවූ මුදල රුපියල් 1000යි ළමයි. ලියන්න. ණය හිමියන්ට ගෙවූ මුදල රුපියල් 1000කි. ණය හිමියන්ට ගෙවූ මුදල රුපියල් 1000කි. ණය හිමියන්ට ගෙවූ මුදල රුපියල් 1000කි. පුතේ ණය හිමියන්ට ව්‍යාපාරයේ ගෙවලා තියෙනවා රුපියල් 1000ක මුදලක්. ණය හිමියන්ට ගෙවූ මුදල රුපියල් 1000යි. මුදල් වත්කම අඩු වෙලා ණය හිමි වගකීම අඩු වෙලා තියෙනවා. 7 වෙනි එක ළමයි ලාභයට බලපාන එක. ලිපි ද්‍රව්‍ය අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා. එතකොට මේ ලිපි ද්‍රව්‍ය පුතේ වියදමක් බවට පත් වෙලා. ප්‍රාග්ධනය අඩු වෙන්නේ වියදමක් නිසානේ. ලාභයට බලපානවන. එතකොට මේ ප්‍රාග්ධනය අඩු වෙලා තියෙන 1500 වියදම් වෙලා තියෙන්නේ මුදලින් නෙමෙයි ලිපි ද්‍රව්‍ය වලින්. කොහොමද පුතේ ලිපි ද්‍රව්‍ය වියදම් වෙන්නේ? ලිපි ද්‍රව්‍ය වියදමක් කියලා හඳුන ගන්න පුළුවන් අවස්ථා අපිට එක්ක ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනි සේවා සපයන්න. එතකොට වියදම් වෙනවා. එහෙම නැත්නම් ලිපි ද්‍රව්‍ය හානි වෙන්න ඕනි මොනවා හරි කරදරයක් නිසා. හොරු අරගෙන ගම් වතුර ගිනිහාන ඒ වගේ. එහෙනම් ලියන්න 7 වෙනි එක රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය සේවා සැපයීමට භාවිතා කිරීම. රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය සේවා සැපයීමට භාවිතා කිරීම. පුතේ රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය සේවා සපයන්න භාවිතා කරලා. හානි වුණා කිව්වනම් ඒත් හරි හොඳේ. 8 වෙනි එක බලන්න. මුදල් අඩු වෙනවා රුපියල් 5000යි ප්‍රාග්ධනය අඩු වෙනවා ළමයි රුපියල් 5000යි. 8 වෙනි එකේ පුතේ මුදල් වත්කම අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා. හැබැයි හයිලයිට් කරලා නැහැ. ඒ කියන්නේ ලාභයට බලපාලා නැහැ පුතේ. ලාභයට බල නොපාන හිමිකමේ අඩුවීම අපි හඳුනගත්තේ ගැනිලි කියලා. ලියන්න 8 වෙනි එක එහෙනම් අයිතිකරුගේ මුදල් ගැනිලි රුපියල් 5000කි. අයිතිකරුගේ මුදල් ගැනිලි රුපියල් 5000කි. අයිතිකරුගේ මුදල් ගැනිලි රුපියල් 5000කි කියලා. right. දෙවෙනි කොටසේ කියනවා පුතේ අයිතිකරුගේ මුදල් ගැනිලි රුපියල් 5000කි. දෙවෙනි කොටසේ කියනවා පුතේ අපිට ගණනය කරලා පෙන්වන්න කියලා ලාභය. අපිට කියන්නේ ළමයි ලාභ ප්‍රකාශනය හදන්න කියලා. අපිට කියනවා ලාභය ගණනය කරලා පෙන්වන්න කියලා. එහෙනම් අපි ලාභය කියන එක ගණනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. highlight කරපු ආදායම highlight කරපු වියදම් දෙකක් තියෙනවනේ අපිට මේ. highlight කරපු ආදායමක් තියෙනවා 11000යි වියදම් දෙකක් තියෙනවා ළමයි 3500 සහ 1500 කියලා. මේ තුන නම් ලාභයට බලපාලා තියෙන පුතේ. මේ තුනේ සුද්ධ ප්‍රතිඵලය නේද ලාභය වෙන්නේ. මේ කාලය තුල ලාභයට බලපාලා තියෙන එකම ආදායම 11000 වියදම් දෙක 3500 සහ 1500ක ප්‍රමාණය. නම් ප්‍රකාශයක් හදන්න කියන්නේ නැති හින්දා අපිට පුළුවන් ළමයි සරල සමීකරණයකින් ලාභය ගණනය කරගන්න. දාන පුතේ නම් සරල සමීකරණයක් සුද්ධ ලාභය සමානයි සුද්ධ ලාභය සමානයි කියලා සමීකරණයක් දාන්න. සුද්ධ ලාභය සමානයි සුද්ධ ලාභය දෙවෙනි කොටසේ ලාභය සමානයි ආදායම් අඩු කිරීම වියදම් කියලා. සුද්ධ ලාභය සමානයි ආදායම් ඍණ වියදම් කියලා. පුතේ අපි ආදායම් වලින් වියදම් ටික අඩු කරලා සුද්ධ ලාභය හොයමු. බලන්න ළමයි ආදායම් තියනවා මේ කාලය තුල රුපියල් 11000ක් තිබ්බා. අඩු කිරීම වියදම් දෙකක් තියෙනවා 3500ක වියදම් සහ 1500ක වියදම්. හොයන්න පුතේ ලාභය බලන්න 3500යි 1500යි 11000න් අඩු කරන්න රුපියල් 5000ක් සුද්ධ ලාභය එනවා පුතේ රුපියල් තියෙන රුපියල් 6000යි කියලා. සුද්ධ ලාභය එනවා මේ ව්‍යාපාරයේ රුපියල් 6000ක ප්‍රමාණය. සුද්ධ ලාභය සමානයි ආදායම් ඍණ වියදම් කියලා ගණනය කිරීමක් විතරයිනේ පුතේ අපිට කිව්වේ. ඉතින් අපි සුද්ධ ලාභය හොයනවා ආදායම් වලින් වියදම් ටික අඩු කරලා දාලා. ආදායම් අඩු කිරීම වියදම් සමානයි එතකොට සුද්ධ ලාභයේ රුපියල් 6000යි කියලා.
නම් මේ ව්‍යාපාරයේ සුද්ධ ලාභය එනවා පුතේ රුපියල් 6000ක ප්‍රමාණය. සුද්ධ ලාභයේ ගණනය කරන්න. 3. ජනවාරි මාසයේ අවසානයේ සුද්ධ වත්කම් වල වැඩිවීම කොච්චරද කියලා අහනවා. පුතේ මේ සුද්ධ වත්කම් කියන එක අපි අහලා නැති දෙයක් නේ. චුට්ටක් ඉගෙනගෙන බලමු සුද්ධ වත්කම් වැඩි වෙන්නේ කොහොමද කියලා. පුතේ ව්‍යාපාර ආයතනයක සුද්ධ වත්කම් කියලා කියන්නේ. බලන්න ව්‍යාපාර ආයතනයක සුද්ධ වත්කම් කියලා කියන්නේ. සුද්ධ වත්කම්. අලුත් වචනයක් වත්කම් නෙමෙයි ළමයි මොකක්ද? සුද්ධ වත්කම් කියලා. මොනවද මේ සුද්ධ වත්කම් කියන්නේ? ඕනම ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරපුවාම මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරපුවාම ලැබෙන එකට අපි කියනවා පුතේ සුද්ධ වත්කම් කියලා. ඕනෑම ව්‍යාපාරයක තමන්ගේ සමස්ත වත්කම් වල එකතුවෙන් සමස්ත වගකීම් වල එකතුව අඩු කරපුවාම ලැබෙන අගයට අපි කියනවා පුතේ සුද්ධ වත්කම් කියලා. මේකට සමාන තව එකක් තියෙනවා එහෙනම්. අපි දන්නවා ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. මේකේ පුතේ හිමිකම තනි කරොතින් වගකීම් මේ පැත්තට එනවා. වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම් කියලා. එතකොට මේ වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම අපිට හොයන්න පුළුවන් ළමයි මොකක්ද? හිමිකම හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයක වත්කම් වලින් පුතේ වගකීම් ටික අඩු කරපුවාම හිමිකම හොයාගන්න පුළුවන්. ගිණුම් කරන සමීකරණේ මම හිමිකම උක්ත කළා. එතකොට වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම් කියලා. මෙතනත් තියෙන එකමයි නේද? වත්කම් ඍණ වගකීම්. වත්කම් ඍණ වගකීම් කියන්නේ පුතේ වත්කම් ඍණ වගකීම් හිමිකම. එහෙනම් ඕනම ව්‍යාපාරයක සුද්ධ වත්කම් කියන්නේ හිමිකමට සමාන උත්තරයක්. සුද්ධ වත්කම් සමානයි පුතේ ව්‍යාපාරයක හිමිකමට සුද්ධ වත්කම් සමාන වෙනවා. සුද්ධ වත්කම් කියන්නේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරපුවාම එන උත්තරේ ඒ උත්තරේ ඕනම දවසක ව්‍යාපාරයක හිමිකමට සමාන වෙනවා. එනම මේ හිමිකමට කියන විකල්ප වචනයක් හා සමානව එයාලා අපිට සුද්ධ වත්කම් ගැන කියනවා. එයාලා පුතේ සුද්ධ වත්කම් වල වෙනස් වීම කියලා අහන්නේ මේ හිමිකමේ වෙනස් වීම කොච්චරයිද කියලා. ආරම්භක හිමිකම අවසාන හිමිකම බවට පත් වෙන කීයක් බලපෑවද රුපියල් වලින් කියලා. ලියන්න අනුමාත්‍රිකාවක් තුන්වෙනි කොටසේ උත්තරي ගමු අපි චුට්ටක් සුද්ධ වත්කම් කියලා. ලියන්න පුතේ අනුමාත්‍රිකාව සුද්ධ වත්කම් කියලා. සුද්ධ වත්කම් කියලා. සුද්ධ වත්කම් කියලා. ඒ යටතේ ලියන්න සුද්ධ වත්කම් යටතේ සුද්ධ වත්කම් පුතේ යටතේ ලියන්න ව්‍යාපාරයක මුළු වත්කම් වලින් ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගය මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගය සුද්ධ වත්කම් වේ. ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගය සුද්ධ වත්කම් වේ. මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගය සුද්ධ වත්කම් වේ. මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගය සුද්ධ වත්කම් වේ. ව්‍යාපාරයක මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගය සුද්ධ වත්කම් වේ. ඕනෑම දිනකට සුද්ධ වත්කම් ඕනෑම දිනකට
සුද්ධ වත්කම් ඕනෑම දිනකට සුද්ධ වත්කම් හිමිකමට සමාන වේ. ඕනෑම දිනකට සුද්ධ වත්කම් හිමිකමට සමාන වේ. මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළාට පස්සේ ලැබෙන අගය සුද්ධ වත්කම් වේ. ඕනෑම දිනකට සුද්ධ වත්කම් හිමිකමට සමාන වේ. පුතේ ලියන්න සමීකරණය යටින් සුද්ධ වත්කම් සමානයි සුද්ධ වත්කම් සමානයි සුද්ධ වත්කම් සමානයි වත්කම් ඍණ වගකීම් කියලා. සුද්ධ වත්කම් සමානයි වත්කම් ඍණ වගකීම්. සුද්ධ වත්කම් සමානයි ළමයි වත්කම් අඩු කිරීම වගකීම් කියලා. සුද්ධ වත්කම් සමානයි වත්කම් ඍණ වගකීම් කියලා. සුද්ධ වත්කම් සමානයි වත්කම් ඍණ වගකීම්. ඊළඟ සමීකරණය සුද්ධ වත්කම් සමානයි හිමිකම් කියලා. සුද්ධ වත්කම් සමානයි හිමිකම් කියලා. සුද්ධ වත්කම් සමානයි හිමිකම් කියලා. සුද්ධ වත්කම් ව්‍යාපාරයේ හිමිකමට සමාන කරගන්න පුළුවන්. සුද්ධ වත්කම් සමානයි හිමිකම් කියලා. සුද්ධ වත්කම් සමානයි හිමිකම්. සුද්ධ වත්කම් සමානයි වත්කම් ඍණ වගකීම්. සුද්ධ වත්කම් සමානයි හිමිකම් කියලා. යටි ලියන්න පුතේ මෙහෙම. ඉහත අභ්‍යාසයේ හිමිකමේ වෙනස් වීම ඉහත අභ්‍යාසයේ හිමිකමේ වෙනස් වීම සුද්ධ වත්කම් වෙනසට සමාන වේ. හිමිකමේ වෙනස් වීම සුද්ධ වත්කම් වෙනසට සමාන වේ. ඉහත අභ්‍යාසයේ හිමිකමේ වෙනස් වීම සුද්ධ වත්කම් වෙනසට සමාන වේ. හිමිකමේ වෙනස් වීම ළමයි සුද්ධ වත්කම් වෙනස් වීමට සමාන වෙනවා. හිමිකමේ වෙනස් වීම සුද්ධ වත්කම් වෙනසට සමාන වේ. මේ අනුව දැන් ගාන්ටය. මේ අනුව කියලා දාලා පුතේ දාන්න යටින් සමීකරණය සුද්ධ වත්කම් වැඩිවීම සමානයි සුද්ධ වත්කම් වැඩිවීම සමානයි සුද්ධ වත්කම් වැඩිවීම සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම කියලා. පුතේ අවසාන ප්‍රාග්ධනයෙන් ආරම්භක ප්‍රාග්ධනය අඩු කරපුවාම හිමිකමේ වැඩිවීම සුද්ධ වත්කම් වෙනස් වීමට සමාන වෙනවා. එහෙනම් අපි මේ ගණනය කරන්න හදන්නේ හිමිකමේ සිද්ධ වෙලා තියෙන වැඩිවීම සුද්ධ වත්කම් වැඩිවීම. බලන්න පුතේ ගානේ අවසාන හිමිකම කීයද කියලා. ඔය ප්‍රාග්ධනයේ තීරුවේ වටිනාකම පහලට ගන්න. ආරම්භක ප්‍රාග්ධනය නම් 60000යි. අපිට ගන්න පුළුවන් 60000ට මේ ටික ගලපලා බලන්න පුතේ අවසාන ප්‍රාග්ධනය කීයද කියලා. 60000 එකතු කිරීම 11000 අඩු කිරීම 3500 අඩු කිරීම 1500 අඩු කිරීම 5000 කියලා. පුතේ අවසාන හිමිකම එනවා රුපියල් 61000යි කියලා. දාන්න එහෙනම් අග හිමිකම 61000යි. මුල හිමිකම ගානේ දෙනවා ළමයි රුපියල් 60000යි කියලා. එහෙනම් මේ කාලය තුල සුද්ධ වත්කම් වල වැඩිවීම කීයද පුතේ? රුපියල් 1000ක ප්‍රමාණයක් කියලා ගණනය කරගන්න පුළුවන්. ජනවාරි මාසයේ අවසානයේ සුද්ධ වත්කම් වල වැඩිවීම රුපියල් 1000යි. ප්‍රාග්ධනයේ වැඩිවීම හිමිකමේ වැඩිවීම සුද්ධ වත්කම් වල වැඩිවීමට සමාන වෙනවා පුතේ. එහෙනම් මේ මාසයේ තුල සුද්ධ වත්කම් වැඩි වෙලා තියෙන ප්‍රමාණය රුපියල් 1000ක ප්‍රමාණයක්. අග හිමිකම නැත්නම් පුතේ අවසාන ප්‍රාග්ධනයේ 61000යි. මුල හිමිකම නැත්නම් ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 60000යි. 61000න් 60000ක් අඩු කරපුවාම අපිට එනවා රුපියල් 1000ක්. මේක තමයි ප්‍රාග්ධනයේ කාලය තුල වැඩි වෙලා තියෙන වටිනාකම. තේරුණාද? එහෙනම් සුද්ධ වත්කම් ගැන කතා කරනවා ලාභ සමීකරණය කියන මාතෘකාවේදී තව චුට්ටක් ඉස්සරහදී මේ ටියුට් එකේම තියෙනවා. පුතේ එන්න අභ්‍යාසංක 23 වෙනි එකට. බලන්න ළමයි අභ්‍යාසංක 23 මොකද කියන්නේ කියලා. අභ්‍යාසංක 23 කියනවා පුතේ මෙහෙම. බලන්න අභ්‍යාසංක 23 වෙනි එකේ 23
මොහාන්ගේ ව්‍යාපාරයේ සිද්ධ වෙච්චි ගනුදෙනු ගිණුම් කරන සමීකරණය ඇසුරින් පහත දක්වා ඇත. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වගකීම් වත්කම්. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙලා වත්කම් වැඩි වෙලා මුදල් කියලා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අඩු වෙලා වගකීම් වැඩි වෙලා පුතේ ණය හිමියෝ කියලා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අඩු වෙලා වත්කම් අඩු වෙලා මුදල් කියලා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙලා වත්කම් වැඩි වෙලා ණය ගැතියු කියලා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අඩු වෙලා තොගය අඩු වෙලා තියෙනවා ඊළඟ එකේ. ඊට පස්සේ පුතේ හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අඩු වෙලා ස්ථාවර වත්කම් අඩු වෙලා තියෙනවා. කාලච්ඡේදයේ තුලදී අයිතිකරු විසින් මුදලින් ප්‍රාග්ධනයට එකතු කිරීමක් හෝ මුදලින් ප්‍රාග්ධනය ආපසු ගැනීමක් සිද්ධ වෙලා නැල්ලු. ඒ කියන්නේ මේ කාලය තුල මොනවද පුතේ නැහැ කියන්නේ ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නැහැ කියලා කියනවා. මේ කාලය තුල මේ එක ගනුදෙනුකටවත් ලියන්න එපා එන ගැනිලිවත් අමතර ප්‍රාග්ධනයවත් මේ ඔක්කොම ටික ප්‍රාග්ධනයට බලපාලා තියෙන නිසා පුතේ මේ ඔක්කොම ටික ප්‍රාග්ධනයට බලපාලා තියෙන නිසා මේ ඔක්කොම ආදායම් හෝ වියදම් වෙන්න ඕන. මේ හැම එකක්ම ආදායමක් හෝ වියදමක් වෙන්න ඕන. අමතර ප්‍රාග්ධනය හෝ ගැනිලි මේකට සම්බන්ධ කරන්න බෑ. සිදු වී ඇතැයි සැලකිය හැකි ව්‍යාපාර ගනුදෙනුව විස්තර කරන්නලු. ලියන්න බලන්න. ඔයා කැමති නම් වටිනාකමක් දාලා ලියන්න. සිද්ධ වෙලා තියෙන ගනුදෙනු ටික ඔක්කොම ලියන්න. 6ක් තියෙනවා. පුතේ පළවෙනි එක සමීකරණ ඉදිරිපත් කරනවා අපිට. මේ හැම ගනුදෙනුවක්ම ව්‍යාපාරයේ ලාභයට බලපානවා කියලා කියනවා.
මුදලින් ප්‍රාග්ධනයට අයිතිකාරයා එකතු කරලා නැහැ කියන්නේ අමතර ප්‍රාග්ධනය නැහැ කියලා. මුදලින් ප්‍රාග්ධනය ආපහු අරගෙන නැහැ කියන්නේ ගැනිලි කරලා නැහැ කියලා. ඉතින් අපි දන්නවා හිමිකමට බලපාන ගනුදෙනු හතරක් තියෙනවා. ආදායම්, වියදම්, අමතර ප්‍රාග්ධනය, ගැනිලි කියලා. පුතේ අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි නැත්නම් මේ ප්‍රාග්ධනය වෙනස් වෙලා තියෙන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය නැතිනම් මේ ස්කන්ධේ වෙනස් වෙලා තියෙන්නේ තනිකරම ආදායම් සහ වියදම් නිසා. පළවෙනි එක බලන්න එහෙනම් අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙලා වත්කම් වැඩි වෙලා. ඒ කියන්නේ මේක ආදායමක්. මුදල් වැඩි වෙලා. මුදලින් එහෙනම් මේ ආදායම මොනවා වෙලාද තියෙන්නේ? ලැබිලා තියෙන්නේ. ලියන්න පුතේ 23 වෙනි අභ්‍යාසයේ පළවෙනි එකට රුපියල් 5000ක සේවා ආදායමක් මුදලින් ලැබීම කියලා. රුපියල් 5000ක සේවා ආදායමක් මුදලින් ලැබීම. 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 මුදල්වත්කම වැඩි වෙනවා. එතකොට හිමිකම වැඩි වෙනවා. මුදල් වැඩි වෙන්නේ පුතේ ආදායම අපිට මුදලින් ලැබුණාම සේවා ආදායමක් තමයි මේ රුපියල් 5000ක ලැබිලා තියෙන්නේ. කොමිස් ආදායම්, පොලි ආදායම් වෙන්නත් පුළුවන්. හරිද? කොමිස් ආදායම් ලැබෙන්න පුළුවන්. පොලි ආදායම් ලැබෙන්න පුළුවන්. ලාභාංශ ආදායම් ඕනම ආදායමක් මුදලින් ලැබුණාම ওই තත්ත්වය එනවා. පුතේ ණය හිමියෝ වැඩි වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා. ණය හිමියෝ වැඩි වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා. ණය හිමියෝ දැන් ගත්තාම හිමිකම් මේකේ තියෙන්නේ හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියලානේ. මෙයාලා කියනවා වගකීම් වැඩි වෙලාලු ණය හිමියෝ ප්‍රාග්ධනය අඩු වෙලා. ඇයි ළමයි ප්‍රාග්ධනය අඩු වෙන්නේ? වියදමක් නිසානේ. මේ කාලය තුල ගැනිලි අමතර ප්‍රාග්ධනය නැහැ කියලා ගානේ කිව්වා. එහෙනම් මේ හිමිකම අඩු වෙන්නේ වියදමක් නිසා. ඒ වියදම පුතේ ණය හිමියෝ වැඩි වෙන්න බලපානවලු. මොන වගේ එකක්ද? දැන් අපි ණයට ගත්තාමනේ මේ ණය හිමියෝ බිහි වෙන්නේ. එයාලට ව්‍යාපාරයේ සල්ලි ගෙවිය යුතුයි. පුතේ මේ ගෙවන්න තියෙන ශේෂය ප්‍රමාද වෙනවා නම් අපිට ගෙවා ගන්න. එයාලා මේ අපේ ප්‍රමාදයේ මත පොලියක් අය කරන්න පුළුවන්. ණය හිමියෝ ගෙවන්න තියෙන ණය මත පොලියක් අය කරොතින් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙනවා. පොලි වියදම නිසා පුතේ හිමිකම අඩු වෙනවා. හොඳට මතක තියාගන්න මේ ගනුදෙනු වෙන ණය හිමියෝ පමා පොලි අය කිරීම කියලා. ණය හිමි ශේෂය ගෙවා ගන්න ප්‍රමාද වෙනකොට ඒ ප්‍රමාදයේ මත ණය හිමියෝ පොලියක් අය කරොතින් අපි ඒකට කියනවා පුතේ පමා පොලි කියලා. පමා පොලි අය කරපුවාම වගකීම් අර ගෙවිය යුතු ණය හිමියෝ තවත් වැඩි වෙනවා. පොලි වියදම නිසා පුතේ හිමිකම අඩු වෙලා යනවා. ලියන්න එහෙනම් ඊළඟ එක දෙවෙනි එක ණය හිමියන් විසින් රුපියල් 1000ක පමා පොලි අය කිරීම. ණය හිමියන් විසින් රුපියල් 1000ක පමා පොලි අය කිරීම. ණය හිමියන් විසින් රුපියල් 1000ක පමා පොලි අය කිරීම. ණය හිමියන් විසින් රුපියල් 1000ක පමා පොලි අය කිරීම. ණය හිමියන් විසින් රුපියල් 1000ක පමා පොලි අය කිරීම. ශේෂයේ ප්‍රමාද වෙන හින්දා අය කරන පොලියට පුතේ අපි කියනවා පමා පොලි කියලා. ණය හිමියන් විසින් රුපියල් 1000ක පමා පොලි අය කිරීම. 3 ප්‍රාග්ධනය අඩු වෙලා මුදල් අඩු වෙලා පුතේ ලාභයට බලපානවකෝ මේ ඔක්කොම. එහෙනම් මේක වියදමක් මුදලින් ගෙවීමක්. ලියන්න රුපියල් 2000ක සේවක වේතන මුදලින් ගෙවීම. 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 වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනවා පුතේ. වියදමක් ගෙවන ඕනම වෙලාවක. රුපියල් 2000ක සේවක වේතන මුදලින් ගෙවීම. ණය ගැතියෝ වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා. ඒ කියන්නේ ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙලා. හිමිකම වැඩි වෙන්නේ ළමයි ආදායමක් නිසා. අමතර ප්‍රාග්ධනය නෑ කිව්වනේ.
එහෙනම් මේ ආදායම ණයගැතියන්ට බලපානවා. ඒ කියන්නේ මේක අපි ණයට සේවා සැපයීමකට සමාන වෙනවා. සේවා ආදායමක් පුතේ ණයට සැපෙව්වහම හිමිකම වැඩි වෙලා වත්කම් වැඩි වෙන්නේ ණය ගැතියු කියලා. මුදලට සැපෙව්වා නම් හිමිකම වැඩි වෙලා වත්කම් වැඩි වෙනවා මුදල් කියලා. එහෙනම් ලියන්න 4 වෙනි එක රුපියල් 5000ක සේවාවන් ණයට සැපීම. රුපියල් 5000ක සේවාවන් ණයට සැපීම. රුපියල් 5000ක සේවාවන් ණයට සැපීම. රුපියල් 5000ක සේවාවක් අපි ණයට සපයලා රුපියල් 5000ක සේවාවන් ණයට සැපීම. පුතේ 5 ප්‍රාග්ධනය අඩු වෙලා වත්කම් අඩු වෙලා තියෙනවා තොගය කියලා. ඒකත් වියදමක්නේ. ප්‍රාග්ධනය අඩු වෙලා වත්කම් අඩු වෙලා තියෙනවා තොගය කියලා. පුතේ මේකත් වියදමක්. මොකක්ද මේ වියදම? තොගය පුතේ වියදමක් බවට පත් වෙන්න පුළුවන්. පාවිච්චි කරනකොට අර විකුණනකොට විකුණුම් පිරිවැය කියලා හඳුනගත්තා. ඒ වගේමයි තොගය හානි වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට තොගය අපි වියදමක් කියලා සලකනවා. ලියන්න එහෙනම් රුපියල් 1000ක තොග හානි වීම කියලා. රුපියල් 1000ක තොග හානි වීම. 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 තොගය අඩු වෙලා හිමිකම අඩු වෙනවා පුතේ. 6 වෙනි එක ස්ථාවරවත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනවා. මොකද්ද ගනුදෙනුව? ස්ථාවරවත්කම් වියදමක් වෙන්නේ ස්ථාවරවත්කම් ඡය කළාම. ස්ථාවරවත්කම් ළමයි වියදමක් වෙන්නේ ස්ථාවරවත්කම් ඡය කරපුවාම. ලියන්න එහෙනම් රුපියල් 2500ක් ස්ථාවරවත්කම් ඡය කිරීම කියලා. රුපියල් 2500ක් ස්ථාවරවත්කම් ඡය කිරීම. රුපියල් 2500ක් ස්ථාවර වත්කම් ඡය කිරීම කියලා. රුපියල් 2500ක් ස්ථාවර වත්කම් ඡය කිරීම. දන්නවනේ ඡය කිරීම? අපි අර කාල පරිච්ඡේදය පදනම් කරගෙන නිශ්චිත ප්‍රතිශතයක් යටතේ නැත්නම් අපේ ඡය ගණනය කරන සමීකරණයක් තියෙනවා. අවුරුද්දක ඡය හෙව්වේ කොහොමද පුතේ? වාර්ෂික ඡය සමානයි පිරිවැය ඍණ සුන්බුන්නගය බෙදීම ඵලදායී ජීවිත කාලය කියලා. ඔය ස්ථාවරවත්කම් එක්ක පිරිවැය පදනම් කරගෙන ඡය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමීකරණය පාවිච්චි කරලත් ඡය කරන්න පුළුවන්. මේ ස්ථාවරවත්කම් ළමයි ඡය කරපුවාම ව්‍යාපාරයේ ස්ථාවරවත්කම් අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා යනවා. එහෙනම් පුතේ අපි කතා කළේ මේ අභ්‍යාසයේ කලින් අභ්‍යාසය කියන අභ්‍යාසත් එක්කලා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මේ පවතින හිමිකම. මෙන්න මේ හිමිකම සඳහා බලපාන ගනුදෙනු සහ බලනුපාන ගනුදෙනු. හිමිකමට බලපාන ගනුදෙනු 4යි ළමයි තිබ්බේ. හිමිකමට බලපාන ගනුදෙනු කීයක් තිබ්බද? 4ක් තිබ්බා. මොනවද ඒ 4? අමතර ප්‍රාග්ධනය, ආදායම්, වියදම් සහ ගැනිලි කියලා. පුතේ මේ හිමිකමට බලපාන ගනුදෙනු 4න් 2ක් ලාභයට බලපානවා. ඒ ලාභයට බලපාන ගනුදෙනු 2 තමයි ආදායම් සහ මොනවද ළමයි? වියදම් කියලා. හිමිකමට බලපාන්නේ නැති හිමිකමට බලපාන ලාභයට බලපාන්නේ නැති ගනුදෙනු 2ක් තියෙනවා. අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි කියලා. එහෙනම් මේ අවබෝධය තමයි අහලා තියෙන්නේ ගොඩක් ගණන් වල. පුතා හිමිකම කියන එක දන්නවා. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අයිතිකාරයට තියෙන අයිතියට අපි කියනවා පුතේ හිමිකම කියලා. මේ හිමිකම කාල පරිච්ඡේදයක් තුල වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන්නේ ගනුදෙනු 4ක් නිසා. ආදායම්, වියදම්, ගැනිලි, අමතර ප්‍රාග්ධනය කියලා. පුතේ ආදායම් වියදම් විතරයි ව්‍යාපාරයක ලාභයට බලපාන්නේ. හොඳට මතක තියාගන්න. ආදායම් සහ වියදම් විතරයි ළමයි ව්‍යාපාරයක ලාභයට බලපාන්නේ. අපි ලාභයේ හෙව්වොතින් පුතේ සුද්ධ ලාභේ නැත්තම් ලාභය සමානයි ව්‍යාපාරේ ආදායම් අඩු කිරීම වියදම් කියලා. එහෙනම් මේ ආදායම් වලින් වියදම් අඩු කරලා අපිට ව්‍යාපාරයක ලාභය හොයන්න පුළුවන්. ලාභයට අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි බලපාන්නේ නැහැ ළමයි.
අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි හිමිකමට බලපානවා. හරිද? ලාභයත් පුතේ හිමිකමට බලපානවා. එතකොට මේ හිමිකමට බලපාන හැම එකම ලාභයට බලපාන්නේ නැහැ. හිමිකමට බලපාන 4න් 2යි පුතේ ලාභයට බලපාන්නේ. හැබැයි ලාභයට බලපාන්නේ 2යි ආදායම් වියදම්. ඒ දෙකම හිමිකමට බලපානවා. එහෙනම් මට කියන්න පුළුවන් හිමිකමට බලපාන සියලුම ගනුදෙනු ලාභයට බල නොපාන අතර ලාභයට බලපාන සියලුම ගනුදෙනු හිමිකමට බලපානු ලැබේ කියලා. හරි? හිමිකමට බලපාන සියලුම ගනුදෙනු ලාභයට බලපාන්නේ නැහැ. ඒක ඇත්තනේ අමතර ප්‍රාග්ධනයේ ගැනීම තිබ්බනේ. ලාභයට බලපාන සියලුම ගනුදෙනු ආදායම් වියදම් හිමිකමට බලපානවා. තරුවක් දාලා ලියා ගන්න. එහෙනම් එකත් මෙහෙම ව්‍යාපාරයක හිමිකමට බලපාන සියලුම ගනුදෙනු 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 ලාභයට බල නොපාන අතර ව්‍යාපාරයක හිමිකමට බලපාන සියලුම ගනුදෙනු ලාභයට බල නොපාන අතර හිමිකමට බලපාන සියලුම ගනුදෙනු ලාභයට බල නොපාන අතර හිමිකමට බලපාන සියලුම ගනුදෙනු ලාභයට බල නොපාන අතර ලාභයට බලපාන සියලුම ගනුදෙනු ලාභයට බලපාන සියලුම ගනුදෙනු හිමිකමට බලපානු ලබයි. ලාභයට බලපාන සියලුම ගනුදෙනු හිමිකමට බලපානු ලබයි. පුතේ හිමිකමට බලපාන හැම එකම ලාභයට බලපාන්නේ නැහැ. හැබැයි ලාභයට බලපාන හැම එකම හිමිකමට බලපානවා. මතක තියාගන්න පුළුවන් නේද ඒක? සත්‍ය අසත්‍ය වල ඒ වියෝක සත්‍යද අසත්‍යද කියලා විස්තර කරන්න. එදා ඒක වැදගත් 2021 22 23 ඕනම අවුරුදු විභාග වලින් ළමයින්ට විභාග පේපර් එකේ ඕක එන්න පුළුවන් උසස් පෙළම. රයිට්. එතකොට අපි අද කතා කළේ අභ්‍යාස 3යි. ගිය සතියේ අභ්‍යාසයේ පුතේ නැවත තනියම හදලා බලන්න සමාන කරගන්න පුළුවන් ද ඒ විදිහටම කියලා 19 වෙනි අභ්‍යාසයේ. ඊට පස්සේ ළමයි 20 වෙනි අභ්‍යාසයේ අද හදපු එක බලන්න තනියම හදලා සමාන කරන්න පුළුවන්ද කියලා. එකපාරක් නෙමෙයි දෙතුන් පාරක් හතර පහ පාරක් 10 12 පාරක් හැදුවත් කමක් නැහැ. ඒ හදන සැරයක් ගානේ වාට දැනුම එකතු වේවි. අලුත් දේවල් අලුත් විදිහට හදාගන්න මේක පදනමක් සැපෙයි. ඒක නිසා හදන්න අපි ලබන සතියේ නම් කතා කරමු අභ්‍යාස අංක 24 ඉඳලා ඉස්සරහට පාඩම ඉවර වෙගෙන යන්නේ. දැන් තියෙන්නේ අභ්‍යාස කතා කරන්න විතරයි. අභ්‍යාස කතා කරලා ඊට පස්සේ පුංචි මාතෘකාවක් තියෙනවා මෙන්න මේ ලාභ සමීකරණය කියලා. ලාභ සමීකරණයෙන් පස්සේ පුතේ පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ අපි 4 වෙනි පාඩමට අපි යනවා. 3 වෙනි පාඩමට අපි යනවා. කියන්නේ මූලික සටහන් පොත්වලට ඉස්සෙල්ලා අපිට තියෙන පුංචි පාඩමක් කරන්න දිත්ත සටහන් න්‍යාය කියලා හරබැර මූලධර්මයේ පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. අන්නේ පාඩමට තමයි යන්න තියෙන්නේ. ඒ හින්දා මේ පාඩමේ වැඩ හොඳට කරන්න ගණන් හදන්න. පුතාට මම පේපර් වගේක් දුන්නා. මේ පේපර් ටික මේ සතියේ සාකච්ඡා කරනවා. මම වෙලාව දාන්නම්. ඒ වෙලාව තුල පේපර් ටික සාකච්ඡා කරලා ඒකත් ඉවර කරගමු. එතකොට හරි. හැමෝම පේපර් කරලානේ ඇත්තේ. හින්දාට කිව්වේ නෑ පේපර් කරා මොකද උනේ කියලා. මෙත් මිනම් දාලා තිබ්බා. ඉඳන් හිරුණිත් ඉවර කරන්න පේපර් එකට අක් ගාලා දීපු පේපර් ටික ඔක්කොම ඉවර කරලා අපි ඒව සාකච්ඡා කරලා ඉස්සරහට යමු. හරි. හරි පුතේ එහෙනම් පන්තියේ මම මෙතනින්